ආයුබෝවන් තෙරුවන් සරණයි සියලුම ආදරණීය දරුවන්ට ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙන ඒ දරුවන්ගේ දෙමව්පියෝ ඊළඟට කවුරු හරි වැඩිහිටියෝ ඉන්නවා නම් ඊළඟට ඒ දරුවන්ගේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා කවුරු හරි මම දන්නවා මේ වීඩියෝ එක පන්ති ආරම්භයේට අපි නිකුත් කළාට මේ වෙලාවේ ඒ දරුවෝ වගේම සමහරවිට අම්මලා තාත්තලාත් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා මගේ දරුවා ජීව විද්‍යාවට යවන සර් කවුද කියලා. ඉතින් ඊටාම සතුටින් පිළිගන්නවා අපේ ආරම්භක සම්මන්ත්‍රණයට. මගේ ජීවිතේත් මම හිතන්නේ බොහෝ ගුරුවරුන්ගේ ජීවිතවලත් පළවෙනි අත්දැකීම තමයි ආරම්භක සම්මන්ත්‍රණයක් මේ විදිහට ඔන්ලයින් ක්‍රමයට පවත්වන. මේක අපේ පළවෙනිම අත්දැකීම ඇත්තටම ඔන්ලයින් ක්‍රමයකට ආරම්භක සම්මන්ත්‍රණයක් පවත්වනවා. අවුරුදු 13ක් මගේ ගුරු ජීවිතේට ඒ අවුරුදු 13 ඇතුළෙම මෙහෙම වසංගතයක් ආවමයි. ඉතින් මේ දෙමව්පියන්ටත් මේ දරුවන්ටත් මේක අලුත් අත්දැකීමක් මේ වසංගත තත්වයක් යටතේ පන්තියක් පටන් ගන්න එක. අපිටත් අත්දැකීමක් එහෙම තත්වයක් යටතේ ඔන්ලයින් විදිහට පන්තියක් පටන් ගන්න එක. ඉතින් සියල්ලට කලින් අපිට තියෙන අද වැඩ කීපයක් කරන්න එහෙම හැමදේටම කලින් මම අඳුන්වලා දෙන්නම් මම කවුද කියලා. හරි? ඉතින් අපි සමාජ මාධ්‍යවල සමහර වෙලාවට අපේ මූණ පේනවා, රූපේ පේනවා, අපේ කතා ඇහෙනවා බොහෝ වෙලාවට. ඊළඟට ගුවන් විදුලියේ මම නිතර වෙලාවට අපි අපේ වැඩසටහන් තියෙනවා. ඒ වගේම දැන් ඔය ටීවී වලත් රූපවාහිනියෙත් ඇඩ් යනවා නේද? මූණු පේනවා, දැකලා තියෙනවා. ඉතින් මම තමයි ඔයාලගේ ජීව විද්‍යා ගුරුවරයා දිනේෂ් මුතුගල. හරි? මම ගැන මේ හැඳින්වීම මූලික හැඳින්වීමක් කරන්නේ වෙන හේතුවක් නෙවෙයි. මං ගැන මට ගොඩාක් කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේ මුකුත් නෙමෙයි. ඔයාලා ගිහිල්ලා නෑදෑයෙකුට කියනවා. ඔන්න දැන් බයෝ කරන්න එන්නේ ලොකු බලාපොරොත්තු කන්දක් හදාගන්නේ. බලාපොරොත්තු කන්දක් පොඩි බැඳගෙන ඇත්තටම ඒ හැම දරුවෙක්ම බයෝ විෂයට එන්නේ. අම්මලා තාත්තලා දරුවෙක්ව යොමු කරන්නේ බලාපොරොත්තු කන්දක් තියන්. අනේ මගේ දරුවා කවදා හරි දොස්තරයෙක් වෙන්න ඕන. එක්ක දැන් ඇග්‍රි කරන ළමයෙක් නම් අනේ කවුරු හරි හොඳ ඇග්‍රි මැනේජ්මන්ට් පැත්තෙන් ගියපු හොඳ උසස් නිලධාරියෙක් වෙන්න ඕන කියන බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ. ගොඩක් අම්මලා ඉතින් දැන් බයොලොජි කරන බහුතරය බයෝ සයන්ස් නේ කරන්නේ. එතකොට අම්මලාගේ තාත්තලාගේ බලාපොරොත්තු තියෙන අනේ අපිටත් අපේ ජීවිත කාලය ඇතුළත මගේ දරුවගෙන් බේත් ටිකක් බොන්න. මගේ නෑදෑයින්ට මගේ නෑදෑ පරපුරට මේ දරුවගෙන් බේත් ටිකක් බොන්න බේත් ටිකක් අරන් දෙන්න අනේ පුංචි දොස්තර කෙනෙක් දොස්තර නෝනා කෙනෙක් එක දොස්තර මහත්තයෙක් බිහි කරගන්න ඕන කියන බලාපොරොත්තු. ඒක නරක එකක් නෙවෙයි. ඒක හොඳ එකක්. ඒ බලාපොරොත්තු ඒ විදිහටම සඵල වේවා කියලත් මගේ ආදරණීය දරුවන්ට මේ ආදරණීය දෙමව්පියන්ට අපි මෙත් සිතින් පතනවා. බොහොම සෙනෙහසිතින් පතනවා මේ බලාපොරොත්තු සියල්ල සඵල වේවා කියලා. ඉතින් මම අර කියාගෙන ආවේ මං ගැන මේ හැඳින්වීම කරන්න වෙන දෙයකට නෙවෙයි. දැන් ඔයාලා ගිහිල්ලා ඔයාලගේ නෑදෑයෙකුට කියද්දි යාළුවෙකුට කියද්දි මචං අපි මුතුගල සර් කියන්නේ. අපි යන්නේ මෙහෙම නින්දන වෙන බයෝ පන්තිය කියලා එකකට. මුතුගල සර්ගේ කියලා. මේ කාරණේ කියද්දි ඔයාලා දැනගෙන ඉන්න ඕන තමන්ගේ ගුරුවරයාගේ සුදුසුකම් ගැන. ඉතින් මේ අම්මලා තාත්තලාත් අපේ ආදරණීය අම්මලා තාත්තලාත් දැනගන්න ඕන තමන්ගේ දරුවාගේ වැදගත්ම තීරණාත්මක විභාගේ. තීරණාත්මක, ඒ කියන්නේ ඉරණම තීරණය කරන විභාගේ දරුවා මැරෙන තුරු කවදා හරි මනුස්ස ලෝකෙන් සමුගන්නා තෙක් කවුරු විදිහටද ජීවත් වෙන්න ඕන කියන එක තීරණය කරන විභාගේ. එයා දොස්තර කෙනෙක් විදිහටද, කෘෂිකර්ම උපදේශක කෙනෙක් විදිහටද, එහෙම නැත්නම් හෙදියක් විදිහටද, වෙනත් මොකක් හරි පශු වෛද්‍යවරයෙක් විදිහටද, දන්ත වෛද්‍ය කෙනෙක් විදිහටද කවුරු විදිහටද ඉන්නේ කියන එක තීරණය කරන විභාගය. ඉතින් මේ මහා ඉරණම තීරණය කරන විභාගයේ අත උඩින් තියෙන පළමු අවස්ථාව තමයි ඒ දරුවව ඒ පන්තියට යොමු කරන වෙලාව. ඉතින් දරුවෙක්ගේ ඉරණම තීරණය කරන්න පන්තියකට යවද්දී ඒ ගුරුවරයාගේ පසුබිම දැනගෙන සිටීම අනිවාර්යයි. අනිවාර්යයි. ඉතින් ඒ නිසා මම මගේ පසුබිම කියන්නම් පොඩි වෙලාවක් අරගෙන. හරි? දැන් මගේ නම මෙහෙමනේ ලියවෙන්නේ. දිනේෂ් මුතුගල කියලා ලියද්දී දිනේෂ් මුතුගල කියලා අපි ලියද්දී මෙහෙම ද්විපද නාමකරණයෙන් වගේ අපි ලියනවා මෙහෙම. හරි? ලියලා මගේ නමට මෙහෙම කෑල්ලක් එකතු වෙනවා ඉස්සරහට. ડોක්ටර්. ඒ මොකද මම පුතේ පශු වෛද්‍යවරයෙක්. දැන් ලංකාවේ වෛද්‍ය පාඨමාලා ප්‍රධාන වෛද්‍ය පාඨමාලා 3ක් තියෙනවානේ. ආයුර්වේද, සිද්ධ වෛද්‍ය, යුනානි වෛද්‍ය වගේ ඒ පාඨමාලා හැර මම කියන්නේ ප්‍රධාන පාඨමාලා. දැන් ඒවත් හොඳ කෝසස් හරිද? මම කියන්නේ අර ඉසඩ් එකේ ඉහළමගෙන් ගන්න වෛද්‍ය පාඨමාලා 3යි. ඉතින් මානව වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය. හරි? එතකොට මම පශු වෛද්‍යවරයෙක්. ඒ සියලු දෙනාට මේ ડોක්ටර් කියලා යොදන්න නීතිමය අවසරය තියෙනවා.
මේක මේ ආවට කියලා දාන්න බෑ. මේ අකුරු දෙක මගේ නම ඉස්සරහට ගන්න මම මොන තරම් ලොකු කැපකිරීමක් කරාද කියලා දන්නේ මම. ඉතින් මගේ අහිංසක දෙමව්පියෝ දන්නවා, ඊළඟට මගේ යාළුවෝ ටික දන්නවා, මගේ හිතවතුන් දන්නවා මේකට කොච්චර අපි කැප වුණාද කියලා. මේ අකුරු දෙක ඔයාලගේ නම ඉස්සරහින් දාගන්න තමයි ඔයාලා ඔය ආසාවෙන් ආදරෙන් පුදුමාකාර බලාපොරොත්තු ප්‍රමාණයක් උඩ ගහගෙන බලාගෙන ඉන්නේ. ඉතින් මේවා නිකන් නම් ඉස්සරහට දාන්න බෑ ඇත්තටම. ඒකට මහන්සි වෙන්න ඕන. මහා මහන්සියක් වෙනවටත් වඩා හරි මග පෙන්වීමක් තියෙන්න ඕන. නැත්තම් ඒ මහන්සිය අපත යනවා. හරි? අපි බලමු මේ කොහොමද කියලා. මගේ අද සෙමිනාර් එක මම කරුණු කීපයක් ඔස්සේ පෙළගස්සලා තියෙනවා. ඔය දරුවෝ දැන් හා පුරා කියලා දෙයිනේ කියලා මේ ඒ ලෙවල් වලට එන ගමම්මනේ. ආව දවසනේ. ඉතින් ඔයාලට මේක ගැන අවබෝධයක් තියෙන්න ඉපේ. ඒතකොට මේ සියලු දේ මම කියලා දෙනවා. ඉතින් මට මේ උපාධිය මම සම්පූර්ණ කරා පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයෙන්. මම පේරාදෙණියට ගියා. පේරාදෙණියට මට යන්න අවස්ථාව වාසනාව ලැබුණා. මගේ හිතේ තිබ්බ බලාපොරොත්තුවත් මම කවදා හරි පේරාදෙණිය කැම්පස් එකට යනවා කියලා. තව කැම්පස් තියෙනවා අපේ රටේ. ඊටාම ඉහළ අධ්‍යාපන ඇත්තම මේ අපේ රටේ මේ අධ්‍යාපනය අතින් අධ්‍යාපනය සහ මේ බුද්ධිමතුන් අතින් පොහොසත් රටක්. ඉතින් ඒ නිසා අපේ තියෙන සියලු කැම්පස් හරි හොඳ ඉහළ මට්ටමක තියෙන ඒවා. පහසුකම් ගැන වෙනම කතා කරන්න ඕනේ. හැබැයි ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය අතින් අති ඉහළයි, අති විශිෂ්ටයි. ඉතින් ඒ අතරින් පේරාදෙණියත් ප්‍රමුඛ තලයේ විශ්වවිද්‍යාලයක්. මම පේරාදෙණියට ආස කළේ වෙන එකට නෙමෙයි. ඒකේ ලස්සනට අපි ඇත්ත කතා කළොත් අපි ඇත්තම කතා කරුවොත් ලස්සනට මම කැමතියි. දකුණු ආසියාවේ සුන්දරම විශ්වවිද්‍යාලය. ඉතින් මමත් පේරාදෙණියේ කැම්පස් එකට ඇතුල් වුණා. පේරාදෙණියේ කැම්පස් එකේ ලස්සන මම වින්දා. අර මහවැලිය පැත්තකින් ගලනවා. ඒක පුදුමාකාර භූගෝලීය පිහිටීමක්. මම දන්නේ පේරාදෙණියට කොහොමද මේ ලැබීම ලැබුණේ කියලා. පේරාදෙණියට ඇතුල් වෙන හැම කෙනෙක්ගේම හිතේ අර ඉගෙන ගන්න තියෙන ඒ සියලුම වගකීම් සම්භාරයත් එක්ක පුදුමාකාර මානසික සුවයක් ස්වභාවික පරිසරයේ ලැබෙන එක පුදුම දෙයක්. ඒක නිකන් හරියට මට තේරුණේ දැන් ළමෙක් පුංචි කාලේ ඉඳන් තමන්ගේ හැඟීම් පාලනය කරගෙන නේද ඉගෙන ගන්න ළමයා එහෙමනේ. දැන් අනිත් ළමයි ඔහේ සෙල්ලම් කර කාලේ නාස්ති කරනකොට මේ දරුවා සෙල්ලම් ටිකක් කරලා ගෙදරට එනවා. පාඩම් කරනවා. එහෙමනේ. දැන් කැම්පස් එකට කවදා හරි යන්නේ ළමෙක් මොකක් හරි ජීවිතේ කැපකිරීමක් කරලා තමන්ගේ පුංචි කාලෙන් කැපකිරීමක් කරනවා එක්කෝ තරුණ කාලෙන් කර මොකකින් හරි කැපකිරීමක් කරලා ඉන්නේ. ඉතින් කැම්පස් එකට යනකන් සමහර ළමයි ඔය ආදර සම්බන්ධතා මොකුත් පටන් ගන්නෑ. ඉතින් ජීවිතේ ඒවත් කැපකිරීම තමයි. දැන් ඔය ඒ කාලේ රජ කාලේ මං කියන්නේ අවුරුදු 16න් කසාද බඳිනවනේ. දැන් 16න් බඳිනවද? දැන් 16න් බඳින්න අපිට අවසරත් නැහැ නීතියෙන් 18න් කසාද බඳින්න තියෙන්නේ. සොලොස් වේදී කියලා නේ කියන්නේ කසාද බඳින්නේ ඒ කාලේ එහෙම. ඉතින් ඒ කාලේ නම් වැඩි තියෙන්නේ අවුරුදු 16 වෙනකොට හොඳ සවි ශක්තිය හොඳට මේ වර්ධනය වෙලා හොඳ හයිය. දැන් ඉතින් 16 කිව්වම මේ අනේ අම්මේ හරි නාටුනේ. ඒ කාලේ එහෙම නෙවෙයි. හරිද? ඉතින් ඒ කාලේ එහෙම වුණාට මේ කාලේ එහෙම වෙන්නේ නැහැ. මේ කාලේ අවුරුදු 16 ළමෙක් කියලා කියන්නේ ඕ ලෙවල්ද කොහෙද? ඉතින් අන්න ඒ වගේනේ. ඉතින් ජීවිතේ බොහෝ කාලයක් අකුරු කිරීම වෙනුවෙන් කැප කරලා මහන්සි වෙලා විවිධාකාර කැපකිරීම කරලා ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කියන සෙට් එක තේරිලා එනවා ඔන්න විශ්වවිද්‍යාලයට. ඒකනොත් පේරාදෙණියට ආවහම පේරාදෙණියේ ස්වභාව ධර්මයේ විසින් ඒ ජීවිත කාලයේ පුරා අකුරු කළ මොළගෙඩි වලට ඉහළින් මල් හලනවා. පහලින් වෙල්වට් එක වගේ මල් ඉහලා තියෙනවා. පේරාදෙණියේ බ්ලූමින් සීසන් එකට හරි ලස්සනයි. ඉතින් මම මෙහෙම කියද්දී ওই දරුවන්ගේ මේ තිරේ මම වැටෙන්න සලස්සන්නම් පේරාදෙණියේ ලස්සන දර්ශන කීපයක්. පේනවද? මේක නිකන් මිහිපිට සුර විමනක් වගේ. මම බොහෝ කාලයකදී දැකලා තියෙනවා පේරාදෙණියේ බ්ලූමින් සීසන් එක අප්‍රේල් වලට එනවා. ඒ කියන්නේ මල් වලින් පිරීලා ඉතිරිලා යනවා. ඉතින් අප්‍රේල් වලට විතරක් නෙමෙයි අනිත් අවුරුද්දේ සියලු කාලවලට පේරාදෙණිය ලස්සනයි. ඒක තමයි මේ පේරාදෙණියේ තියෙන පුදුමාකාර විශ්මයජනකම දේ. මීදුම් සලු අතරින් මල් පිපිලා ස්වභාව ධර්මයෙන් ආශිර්වාද කරනවා මේ ජීවිත කාලය පුරා අකුරු කළ ඔලු ගෙඩි වලට. ඒ අතර හන්තාන අඩවිය පේන්න ගන්නවා. හන්තාන තියෙන්නේ පේරාදෙණියේ කැම්පස් එකේ ඒ පරිසරයේම තමයි. ඉතින් හන්තානත් අයිති ඇත්තටම පේරාදෙණියේ කැම්පස් එකට. හන්තාන ඈතින් පේනකොට හන්තානයි මහවැලියයි මීදුම් පටලයයි අමුතුම ස්වභාවික සුන්දරත්වයක් මිනිස් හිතවලට එකතු කරනවා. ඉතින් මටත් වාසනාව ලැබුණා පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා අවුරුදු කීපයක් ඒ පාඨමාලාව සාර්ථක විවර කරලා
ලංකාවේ වෛද්‍ය පාඨමාලාවක් සාර්ථකව ඉවර කරලා ටියුෂන් උත් සාර්ථකව අවසන් කරපු ඊටාම සුළු පිරිස අතරට මට එකතු වෙන්න ලැබුණා. ඒ වාසනාව ලැබුණා. ඉතින් ඒකට මට බොහෝ පිරිසක් උදව් කරා. ඒ හැමෝමත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ උසස් පෙළ කළේ මලියදේව විද්‍යාලයේ. ඊළඟට පුතේ මම ශිෂ්‍යත්වයෙන් තමයි මලියදේවට යන්නේ. ලකුණු 175ක් අරගෙන. ඒ කාලේ මට මතකයි කොළඹ රොයල් එකට ගත්තේ 172කින්. මම කොළඹ රොයල් එකට ගියේ නැතුව මම නාරම්මල ගෙවල් මලියදේවට ගියා. ඉතින් මම ශිෂ්‍යත්ව විභාගයේ ලීවේ නාරම්මල මහාවිද්‍යාලය කියන පාසලෙන්. ඉතින් නාරම්මල මහාවිද්‍යාලයයි මලියදේව විද්‍යාලයයි තමයි ඉගෙන ගන්න කාලේ පාසල් කාලේ මට හෙවණ දුන්නේ. ඊට පස්සේ මගේ ගෙවල් තියෙන නාරම්මල මට අම්මයි තාත්තයි දෙන්නා මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මා නර්තන ගුරුවරියක්, අප්පච්චි ගණිත ගුරු උපදේශකවරයෙක් ගුරුවරයෙක් වෙලා ඊට පස්සේ උපදේශක තනතුරට උසස් වුණා. මට නංගි කෙනෙක් ඉන්නවා. මට බිරිඳක් ඉන්නවා. මම කසාද බැඳලා විවාහකයි. ඉතින් මගේ බිරිඳ රජරට වෛද්‍ය විද්‍යාලයේ කතිකාචාර්යවරියක් ලෙක්චරර් කෙනෙක්. ඊළඟට මට දියණියක් ඉන්නවා මාස 4යි. ඔය තමයි මගේ කතාව. ඔය ටික ඔයාලා දැනගන්න. මොකද ඔය ටික ඔයාලා නිකන් පුංචි දැනගැනීමක් තියෙන්න එපා මගේ ගුරුවරයා මේ වගේ කියලා. ඊළඟට මෑතක ලංකාවේ දිගම වේගෙන් අතිශය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙච්ච ජීව විද්‍යා සන්නාමය තමයි නින්දනවන බයෝපන්තිය. නින්දනවන බයෝපන්තිය මේක ගැන තමයි කතා වුණේ. ඒ කියන්නේ බයොලොජි සබ්ජෙක්ට් එක ඇතුලේ. හරි. ඉතින් දිනේෂ් මුතුකල කියන මොකද අපේ Facebook සහ ඊළඟට YouTube සමාජ මාධ්‍ය අතර අපේ වීඩියෝ වේගෙන් ව්‍යාප්ත වෙන්න ගත්තා. මොකද අපි පන්තිවල උගන්වන අතරේ ඕනම ගුරුවරයෙක් කරනනේ උගන්වන අතරේ දරුවන්ට මේ වීඩාව දැනෙනකොට ඒ දරුවන්ට මොනවා හරි දෙයක් කියලා ප්‍රබෝධයක් දෙනවා. ඉතින් අපිත් අපේ පන්තිවල දරුවන්ට හොඳ ಗುಣධර්ම ටිකක් කියලා දෙනවා. අපේ දරුවෝ ಗುಣධර්ම අතිනුත් පොහොසත්. විෂය දැනුමිනුත් පොහොසත්. අපේ විෂය දැනුම කොච්චර ප්‍රබලද කියන්නේ මගේ පළවෙනි තියරි පන්තියේ ඉඳන්ම අති විශිෂ්ට ප්‍රතිඵල පෙන්වනවා. ඔයදරුන්ට මතක ඇති මේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල නිදහස් වුණේ ලාවේ ලංකාවේ ඉතාම ඉක්මනට ප්‍රසිද්ධ වෙච්ච ප්‍රතිඵලයක් තිබ්බා. ඒ තමයි අර කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවුන් සහෝදරයෝ එක ළඟ ප්‍රතිඵල දාලා නේද? දිස්ත්‍රික්කයේ 4 වෙනියා 5 වෙනියා වෙලා මේ වෛද්‍ය විද්‍යාලයට තේරුණ පුවත. ඉතින් ඒ දරුවෝ පවා මගේ ගෝලයෝ. කෑගල්ලේ මගේ ඒගොල්ලන්ගේ පළවෙනිම ගුරුවරයා සහ මම ඒගොල්ලන්ගේ පළවෙනිම ගුරුවරයා. ඉතින් ඒ වගේ ටියුෂන් ගමනක් පටන් අරගෙන දිගට එද්දී අපි ඉතින් ප්‍රතිඵල පිට ප්‍රතිඵල පෙන්නලා අපේ පන්තිවල ප්‍රතිඵල තහවුරු කරපු නිසා තමයි විශාල සිසුන් සංඛ්‍යාවක් ඔය දැන් රූපරාමු පේන්නේ අපේ පන්ති. ඒ පන්තිවල විශාල සිසුන් සංඛ්‍යාවක් දැන් මේ වෙනකොට ඇත්තටම දහස් ගණනින් නගර බොහෝ ප්‍රමාණයක අපේ පන්ති වලට දරුවෝ ඇදෙනවා. ඒ ඇදෙන දරුවෝ ඒ නගරවල විතරක් නෙමෙයි ලංකාවේ සිව් කොන. හරි හැම පැත්තේම ඉඳලා දරුවෝ ඇදෙනවා. විශේෂයෙන් දැන් ඔය කන්තලේ පැත්තේ ඉඳන් කුරුණෑගල පන්තියට දරුවෝ එනවා. ඒතර හිතන කොච්චර දුරද අම්පාර පැත්තේ ඉඳන් නුවර පන්තියට දරුවෝ එනවා. ඒ වගේ විශාල වපසරියක් අපි ආවරණය කරලා තිනවා ලංකාව පුරා. ඉතින් ඔය විදිහටයි අපේ නින්දන වෙන බයෝපන්තිය දැන් මේ මොහොතේ අරගෙන අපි යන්නේ. නමුත් අපි ඇයි මේකට මේ නින්දන වෙන බයෝපන්තිය කියලා නමක් දැම්මේ? මේක හරි අන්කොමන් නේ. නින්දන වෙන බයෝපන්තිය ඇයි මේ? දරුවනේ මම පන්ති ගියේ කුරුණෑගල. ඉතින් පන්ති යන කාලේ දැන් අපි ඕ ලෙවල් වලටත් පන්ති ගියා. ඒ ලෙවල් වලටත් පන්ති යනවා. පන්ති යනකොට පොදු සාධකයක් තියෙනවානේ සමහර පන්තිවල. සමහර පන්තිවල ඉතින් අර පොදුම සාධකය තමයි හරි එපා වෙනවා. කතා ඉතින් අහගෙන ඉන්නකොට එපා වෙනවා. උගන්නන ක්‍රමේ එපා වෙනවා. නිින්ද යනවා. එහෙම ගිය ගමන් පළමු ඉගෙන ගන්න තියෙන පළමු සාධකේ නැති වෙලා යනවා. ඌමනාව. දැන් දරුවෙක් අධ්‍යාපනය ලබනකොට ඒ දරුවට එන්න ඕන පළවෙනි සාධකය තමයි විෂයට කැමැත්ත. විෂයට කැමැත්ත එන්න ඕනේ. විෂයට කැමැති එන්න ඕන. ඒ විෂයට කැමැත්ත නැති වෙලා යනවා පන්තිය බෝරින් නම්. එපා වෙනවා නම් මේ විෂයට කැමැත්ත නැති වෙලා යනවා. දකස් ගාල අතුරුදහන් වෙලා. එතනින් එහා මොකු තිබ්බත් වැඩක් නැහැ. දැන් හොඳට කල්පනා කරලා බලන්නකෝ ඒ දරුවන්ට ඕ ලෙවල් කාලේ මොකක් හරි විෂයක් එපා වෙලා තිබ්බනම් අකමැති විෂයක් කල්පනා කරන මොකක් හරි දැන් 9ක් තිබ්බනේ. විෂයන් 9න් අකමැති විෂයටක් ගාලා ඔලුවට ගන්න. දැන් ඒක කාටවත් කියන්න ඕනේ ඔලුවට ගන්න. හොඳට කල්පනා කරලා බලන්න තමන්ගේ හදවතට තට්ටු කළා.
ඒ විෂයට අකමැති උනේ ඒ විෂය උගන්වපු ශෛලිය එපා වෙන සුළු නිසාමයි. ඇත්ත ඕක. වෙන කිසිම හේතුවක් නෙවෙයි. උගන්වපු ශෛලිය එපා වුණ නිසා තමයි විෂයට එපා වීම එන්නේ. හරි. ඒක අපි නිරවුල් කරගමු. කැමැතිම විෂය හිතට ගන්න. මොකක් හරි ඔයාලට කියපු ගමන් නිකන් ආස හිතෙන විෂයක් ඇතිනේ. ටක් ගාලා හිතට තට්ටු කරලා බලන්න. ඒ විෂය කැමැති විෂය උනේ ඇයි? ඒක උගන්වපු ගුරුවරයා ලස්සන ශෛලියක් ඒ ගුරුවරයා හරි ෂෝක් ඇති. දැන් ඔයාලගේ හිතේ ඇති ගුරුවරයෙක් අනේ මේ සර් නිසා තමයි මට මේ විෂය මේ පුළුවන් උනේ. අන්න ඒක තමයි පළවෙනිම සාධකය. ඔයාලා මෙඩිසින් යනවා නම් මෙඩිසින් යන්න පළවෙනි සාධකයත් ඕක. O level කරලා O level වලින් රිසල්ට් එකක් දානවා නම් ඒකේ පළවෙනි සාධකයත් ඕක. කවුරු කොහොම මොනවා කිව්වත් පළවෙනි සාධකය තමයි විෂයට කැමැත්ත. කැමැත්ත ආවේ නැත්නම් ඔක්කොම ඉවරයි. මොකද ඕනම විෂයකට පුතේ දැන් විෂයක් නෙමෙයි. විෂය පැත්තකින් තියන්නකෝ. ඕනම කරුණක් අපිට ග්‍රහණය වෙන්න නම් අපේ මතකේ රැඳෙන්න ඕන නම් අපේ මේ පංචේන්ද්‍රියන් එකකට ගෝචර වෙන්න එපේ. පංචේන්ද්‍රියන් එකකට ගෝචර වෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපේ මේ සංවේදක ඉන්ද්‍රිය තියෙනවනේ ඇස, කන, නාසය, දිව අනිත් එක කය නෙමෙයි සම. ඒ බයෝවල වෙනස්. ඇස, කන, නාසය, දිව සම. මේ වගේ එකකට ගෝචර වෙන්න ඕන. දැන් ඇස් වලට පේන්න ඕන. පෙවුනහම වෙනම මතකයක් රැඳෙනවා. ඇස් වලට පේන රූප ඔක්කොම ගබඩා වෙන්නේ මේ මොලේ පිටිපස්සේ කල. අපි කියනවා අපර කපාල කණ්ඩිකාව කියලා. මෙන්න මෙහි තියෙන්නේ. අපර කපාල කණ්ඩිකාවට ගිහලා ඒව ගබඩා වෙනවා. ඊළඟට කණෙන් ඇහෙන්න ඕන. කණෙන් ඇහුනහම එතනම තියෙනවා මෙන්න මෙතන ශංකක කණ්ඩිකාව කියලා මොලේ. එතන ගබඩා වෙනවා. අදම දැන් මතක තියාගන්න. මේවා පස්සේ අපි ඉගෙන ගන්නවා ලස්සනට. මේවා පස්සේ ඉගෙන ගත්තට කමක් නැහැ. අදම මතක තියාගන්න. මතක තියාගෙන මේ කණෙන් ඇහෙන හැමදේම ශංකක කණ්ඩිකාවේ ගබඩා වෙනවා. එතකොට ඇසටත් පෙනිලා කනටත් ඇහුනොත් තවත් හොඳයි. හරිද? එතකොට හොඳට මතක හිටිනවා. දැන් තැන් දෙකකට ගිහිල්ලා කබඩා වෙනවා. ඊට පස්සේ අපි මෙම ලියනකොට ඒකට කය අපේ සම ඒවත් දායක වෙලා. එතකොට ඒව ගිහිල්ලා වෙනම ගබඩා වෙනවා. ඒ නිසා ඉගෙන ගන්නකොට හැම පැත්තෙම අපේ ඇඟේ ඉන්පුට් යමක්ද තියෙන්නේ. ඒ සියලුම ඉන්පුට්ස් වලින් ඇතුළට දාගන්න ඕන හැම විෂය කරුණක්ම. එතකොට තමයි මේ හැම එකකින්ම කොයි විදිහට හරි මතක රැඳෙන්නේ. දැන් අපි හිතමු ඔන්න පන්තියට ගියා ළමෙක් අහක බල ඉන්නවා. පන්තියක ඉගෙන ගන්නෑ. ඔය ඉතින් වටපිට බල ඉන්නවා ෆෑන් එක වගේ. එහෙම ඉන්නකොට කනට ඇහෙන ටික විතරයි. ඇහැට පේන ටික නැතුව ගියේ. තේරෙනවද කියන එක? ඒකයි දැන් ගුරුවරු අකමැති. දැන් ළමයින්ට ආදරෙන් උගන්වන ගුරුවරු ඉන්න පන්තියක නම් ඔය වටපිට බල වැඩ කර ඉන්න දෙන්නේ. ඉතින් ඒකයි දෙමව්පියෝ එහෙම ළමයින්ව පන්තියේ හික්මවීමෙන් තියෙන පන්ති තෝරලා යවන්න ඕන. දෙමාපියන්ගේ තියෙන ලොකු කාර්යභාරයක් තියෙනවා දරුවා යන පන්තිය මොන වගේද කියලා හොයන්න. දැන් මම දන්නවා සමහර පන්තිවල පිටිපස්සේ පෝලිං වල ඔහේ ඉන්නවා ඉතින්. ඕමිත් ගහනවා සමහරව. කැරම් බෝඩ් තියාගෙන ගහන්න නැති ටික විතරයි. බූරුත් ගහනවා. ඉතින් නොගහන එක නෑ සමහර පන්ති. ඉතින් එහෙම වැඩක් නෑ. ඒක වැඩක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඇහැට පේන්න ඕන, කනට ඇහෙන්න ඕන, ඊළඟට ලියවෙන්න ඕන. දැන් නෝට් එක ලියන්න ඕන තියරි ළමයි. රිවිෂන් ළමයි තමයි print කරපු නෝට් වලින් පාඩම් ඉගෙන ගන්නේ. තියරි ළමයි නෝට් එක ලියන්න ඕන. එතකොට මේ සියලු දේ සම්පූර්ණ කරලා ඊළඟට ප්‍රැක්ටිස් එක ආවහම හොඳට මේ ප්‍රශ්න කරලා ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියලා මේ පුහුණු ආවහම ආයේ ඉතින් විභාගයේ ගොඩ යන එක ගැන අහන්න දෙයක් නැහැ. ඒක තමයි සාධකය. ඉතින් අර පන්තිය වෙලාවේ අහගෙන ඉන්න හිතෙන්නේ නැත්නම් බෝරින් නම් එපා වෙලා නම් ඒ දරුවා සමහර වෙලාවට ඔහේ ඩෙස් එකේ ඔළුව තියාගෙන නිදා ගන්නවා. නිදාගත්තා කියන්නේ ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, කයට දැනෙන්නෙත් නැහැ, ලියන්නෙත් නැහැ. උට පෙවුන හීනේ විතරයි මතක. ඉතින් එහෙම තේරුමක් නැහැ. ඉතින් ඒ කාලේ මම පන්තිවල වාඩි වෙලා ඉන්නකොට සමහර පන්තිවල වාඩි වෙලා ඉන්නකොට අපි හිතලා තියෙනවා අනේ අපි කවදා හරි නින්දනම් යන පන්තියක් හදන්නේ නින්ද යන්නේ නැති පන්තියක් හදනවා කියලා. මොකද ඒක තමයි පළවෙනිම දේ මම කිව්වේ විෂයට කැමැත්ත හදන්න ඕන. විෂයට කැමැත්ත හදන්න ඕන. ඊළඟ දෙවෙනි එක තමයි ඒක තමයි තව එක මම ඒක කියලා ඉවර කරන්නම්. ඒක තමයි අපේ නින්දනවන බයෝපන්තිය බිහි වෙන්න හේතුව. නින්දනවන බයෝපන්තිය කියන සංකල්පය මගේ ඔළුවට ආවේ මම පන්ති යන කාලේ. ඒ කාලේ සැලසුම් කරපු සැලසුම තමයි අද මේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? දෙවෙනි එක තමයි
මේ ගුරුවරයාට තියෙන සුදුසුකම්. ගුරුවරයාගේ සුදුසුකම් තියෙන්න ඕන. ඒ විෂයට අදාළ උපාධියක් හිමි කෙනෙක්, ඒ විෂයට අදාළ උසස් අධ්‍යාපනයක් කරපු කෙනෙක්, ඒ විෂය මනාකොට උගන්වන්න පුළුවන් කෙනෙක් මේ සුදුසුකම් ටික සපුරලා තියෙන්න ඕන. ඒ නිසා ගුරුවරයාගේ සුදුසුකම් අනිවාර්යෙන් හොයන්න ඕන. මේක දෙමාපියන්ට ඇත්තටම ගොඩාක් මේ පැටවෙන වගකීමක්. දරුවොත් එමෙ දරුවොත් බලන්න දැන් පුතේ මෙහෙමනේ දැන් අපෙන් දරුවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නෙට අපිට උපදෙස් දී ගන්න පුළුවන් වෙන්නේ අපි ඒ ගැන යම් ඉහළ දැනුමක් තිබ්බොත්නේ. දරුවගේ මට්ටමේම අපි දන්නවා නම් අපිට මේක මේ උත්තර දී ගන්න බැරුව යනවනේ. ඉතින් සුදුසුකම් වැදගත්. ඒකයි මම ගොඩාක් මහන්සි වෙලා මේ පශු වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේ. සම්පූර්ණ කරන්න හේතුවක් තිබ්බා. දැන් සාමාන්‍ය දැන් අපි හිතමුකෝ හියුමන් මෙඩිසින් කියලා. දැන් මානව වෛද්‍යවරයෙක් කියලා ඒ කියන්නේ මොලකාරයෙක් මොලයක් තියෙනවා. හොඳ බුද්ධියක් තියෙනවා. ඉතින් එතුමා මිනිස් දේහය ගැන හොඳට දන්නවා. හොඳට දන්නවා. දැන් පශු වෛද්‍ය උපාධිය යටතේ අපි ගොඩාක් ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්න හියුමන් හાર્ට්. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න හાર્ට්. දැන් අපි හිතමුකෝ දැන් ඔන්න මොකක් හරි උදාහරණයක් දැන් රුධිර සංසරණ පද්ධතිය ඉගෙන ගන්නකොට හෘදය ඉගෙන ගන්නකොට අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න anatomy of heart. පොදුවේ හෘදය. ඊට පස්සේ තමයි කම්පැරටිව්ලි සංසන්දනාත්මකව අනිත් සත්තුන්ගේ කොහොමද යන්නේ. ඒකට අපි අනිත් අය ගැනත් දන්නවා. ඒතර පශු වෛද්‍ය කියලා කියන්නේ මේ සාමාන්‍ය එකක් දන්න කෙනෙක් නෙවෙයි. බොහෝ ප්‍රමාණයක දෙයක් දන්න කෙනෙක්. දැන් ජෛව විවිධත්වය, ජීවීන්ගේ විවිධත්වය අපිට ඉතින් හොඳටම පුළුවන්. මයික්‍රෝබයොලොජි, ශුද්‍ර ජීව විද්‍යාව, ව්‍යවහාරික ජීව විද්‍යාව, පාරිසරික ජීව විද්‍යාව, මේ තව මොනවද වයිල්ඩ් ලයිෆ් බයොලොජි. ඉතින් හැම දෙෙම දැන් ඕකේ වාසියාවේ මට හොඳට මතකයි මේ සැරේ ඉමියුනොලොජි කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බා අපේ කැම්පස් වල. ඒ තමයි මේ ප්‍රතිශක්ති විද්‍යාව ඉමියුනොලොජි. හරි. ඉතින් මේ සැරේ අපේ සිලබස් එකේ බයෝ සිලබස් එකේ මේ සැරේ නිව් සිලබස් එකේ ප්‍රතිශක්තිය කියන එක වෙනම මාතෘකාවක්. ඉතින් අරක දන්නේ නැති කෙනාට මේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම නිතර කියන්නේ දැන් මේක බයෝ නෙමෙයි ඕනම විෂයකට මේක හරි වැදගත්. මේවා හොඳටම හොයන්න ඕන. ඊළඟට මේ ඒ පන්තිය පිළිගත හැකි ප්‍රතිඵල තියෙන පන්තියක් වෙන්න ඕන. ඉතින් කලින් හොඳට ප්‍රතිඵල පෙන්නපු අහන දරුවා අනේ හොඳයි ඒ සර් හොඳයි කියලා කියන පන්තියක් වෙන්න ඕන. ඉතින් සමහර දරුවෝ සමහරලාට ඕනම පන්තියක නෙගටිව් ෆීඩ්බැක්ස් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා නෙමෙයි බහුතරයෙන් ඕන ධනාත්මක දේ. ඊළඟ පන්තියක් තෝරගන්නකොට පන්තියක මේ අවසාන ප්‍රතිඵලයේ විදිහට දරුවා විභාගයේ සමත් වෙන්න නම් මේ කරුණුත් එක්කම හොඳ නෝට් එකක් තියෙන්න ඕන. පාඩම් කරන්න හොඳ නෝට් එකක් තියෙන්න ඕන. නෝට් එක අප්සෙට් වුණා. දැන් අපි පේපර් එක කරලා පේපර් එකේ මොනවා හරි ප්‍රශ්නයක් බලලා ආපහු නෝට් එක දිහා බලනකොට නෝට් එකේ ඒක නැත්තම් අසරණ වෙනවනේ. ළමයා අසරණ වෙනවා. ඉතින් ළමයා අසරණ වෙන්න හොඳ නෑ. නෝට් එකකින් ළමයෙක් අසරණ වෙලා බෑ. ඒ නිසා ළමයාට තියෙන හොඳ නෝට් එක දැන් මේ යුද්ධෙට යන්නේ. යුද්ධයකට වගේ යන්නේ. විභාගය කියන්නේ යුද්ධයක් නම් ඒකට යන දරුවට උවමනා කරන ආයුධය තමයි නෝට් එක. දැනුම තියරි. ඒක හරියට තියෙන්න ඕන. විශේෂයෙන් නෝට් එක ලිවිය යුතුයි. මෙන්න මේකනම් වැදගත්ම වැදගත්. මොකද මේ බයෝ සබ්ජෙක්ට් එක කියන්නේ හරි රස සබ්ජෙක්ට් එකක්. හරිම රහයි. ආයේ මේකේ මහා සංකීර්ණ ගැටලු නෑ. සමීකරණ නෑ. තියෙන්නේ ඉතාම චුට්ටයි. ඔය එකක් දෙකක් තුනක්. මහා ප්‍රශ්න නෑ. හරිද? දැන් ඇත්තටම ඉතින් මොන ගණිතේ එහෙමත් ලොකුවට නෑනේ. ආයේ බයෝ කියලා මොනවද? ඩිම්බයක වර්ගමූලය හොයන්න. එහෙම නෙවෙයි. එහෙම එන්නේ නෑනේ. ඩිම්බ කෝෂයේ දෙකෙන් බෙදා තුනෙන් ගුණ කරන්න. එහෙම එන්නේ නෑනේ. ආයේ මේ විෂය හරිම රස විෂයක්. අපි ගැන ඉගෙන ගන්න තියෙන පුතා. පරිසරය ගැනනේ, සත්තු ගැනනේ, සතා සිව්පාව ගැන, ගහකොළ ගැන, අපි ගැන, ජීවිතය ගැනනේ. එතකොට මේකේ මේ නෝට් එක අතින් ලියුවේ නැත්තම් මේක දිග විෂයක් අපේ විෂය. විෂය කන්දරාව වැඩි. මේක ලියුවේ නැත්තම් ඒවා තමන්ගේ ඇඟට yaadෙන්නේ, වදින්නේ.
අපිට ඒක ප්‍රැක්ටිස් නෑ එතකොට. ඔක අපේ ගමේ භාෂාවෙන් නම් කියනවා හොඳට පත්තියම් වෙන්න ඕන කියලා. පත්තියම් වෙන්නේ. ඒ නිසා කිසිම දරුවෙක් ඔහේ දිග ඇරලා තියෙන තනි print කරලා දෙන note එහෙම පාඩම් කර කර බයෝ ගොඩ යන්න හදන්න එපා. ගොඩ යන්න බෑ. ගොඩ යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. note එක ලියන පන්තියක් තෝරගත් ගැනීම අනිවාර්යයි. හරිද? ඊළඟ සිලබස් කවර් විය යුතුයි. පන්තිය ඇතුලේ සිලබස් එක කවර් වෙන්න ඕන. දැන් ඔය තියෙන ලොකුම ගැටලුව මොකද්ද? ලංකාවේ තියෙන ලොකුම ගැටලුව මොකද්ද? ලොකුම ගැටලුව තමයි ෆස්ට් ෂයි ළමයි, සෙකන්ඩ් ෂයි ළමයි, තර්ඩ් ෂයි ළමයි කියලා තුන්ගොල්ලක් විභාගෙ ලියනවනේ. මෙහෙම තුන්ගොල්ලක් විභාගෙ ලියද්දී මේ තුන්ගොල්ලෙන්ම තේරිලානේ පුතේ 100%ක් එක අවුරුද්දක මොකක් හරි අවුරුද්දක අපි හිතමුකෝ. ඒ අවුරුද්දට 100 දෙනෙක් මෙඩිසින් යනවා කියලා හිතමු. 100% මෙඩිසින් යන ඔක්කොම අපි 100%ක් කියලා ගමු. අපේ රටේ මෙඩිසින් යන කොහොම 100%යි කියලා ගමු. ඒක අවුරුද්දක. එතකොට මේ තුන්ගොල්ලෙන්නේ මේ 100% හැදෙන්නේ. හරිද? ඕකේ 150කට වඩා ඉන්නේ සෙකන්ඩ් ෂයි ළමයි. ඔන්න වැඩි. පළවෙනි ෂයි එකේ නෙමෙයි යන්නේ. ඉතිරි 150 තමයි දෙකට බෙදෙන්නේ. මෙයා 130ක් විතර යනවා. ෆස්ට් ෂයි යන්නේ 20ක් වගේ. ඔන්න අනතුර. මේක මහා දැවැන්ත ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ මේ ෆස්ට් ෂයි ළමයි ඇයි මේ 120ක් දක්වා අඩු වෙලා තියෙන්නේ? ඇයි? ඔන්න ඔය ප්‍රශ්න. පළවෙනි ෂයි එකනේ. ඉතින් ගොඩ අයගෙන් ගුරුහරුකම් ලැබෙන ඔය එහා ගෙදර අක්කා, ලොකු අම්මගේ නංගි, ලොකු අම්මගේ නංගි නෙමෙයි ලොකු අම්මගේ දුව, ඊළඟට පුංචි බාප්පගේ පුතා, ගොඩාක් ඈත ගමේ ඉන්න අයියා. ඉතින් ඔහොම කට්ටියම ඇවිල්ලා ඔයා මෙයා ගන්න කිව්වට කමක් නැහැ. ඒක කියනවා තමයි හැමෝම. අපිත් කියලා තියෙනවා පොඩි අයට. හැබැයි කිව්වට ඔයාලා මේව ගැන හොයපු නැති ප්‍රශ්නේ තමයි ඔය එන්නේ. ඒ අතරිනුත් ළමයින්ට පළවෙනි සැරේ ওই විනාශය වෙන්න මෙන්න මේක බලපානවා. සිලබස් එක අදාළ කාලෙදී ඉවර කරන්නේ සමහර පන්තිවල. ඉතින් ඔහේ ඉන්නවා දේශපාලන කතා, අර කතා, මේව කතා. ඉතින් මොන කතාව කිව්වත් කමක් නැහැ. මේක ඉවර කරා නම් කමක් නැහැ. හැබැයි මේක ඉවර වෙන්නේ නැත්තම් සිලබස් එක කවර් කරගන්න බැරි වුණොත් සිද්ධ වෙනවා දෙවෙනි ෂයි එකේ අර 150ට එකතු වෙන්න. ඕක තමයි ගොඩාක් දැන් ඔය රිවිෂන් පන්තිවල දරුවෝ රිවිෂන් එන්නේ ඒකනේ. රිවිෂන් පන්තිවල ළමයි බහුතරය හොඳට වැඩ කරනවා. හේතුව ඒගොල්ලෝ මේ පළවෙනි සැරේ මේ අවාසනාවට ලක් වුණා. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා මෙතනින් ගොඩ යනවා. ඒකයි ගොඩ වෙන්නේ. ඉතින් මෙන්න මේකට අපි සම්පූර්ණයෙන්ම තිත තිබ්බා. අපේ පන්තියේ කිසිම විදියකින් සිලබස් කවර් නොවීමක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි තව මෙහෙම අවස්ථාවක් තියෙනවා. දැන් ඔහේ ඉඳලා අවසාන මාස 5 විභාගයට අවසාන මාස 5 ඒකක 5ක් විතර ඉවර කරනවා. ළමයින්ට පාඩම් කරන්න වෙලාවක් නැති. ඒක අපේ වෙන්නේ. අපි විභාගයට මාස ගාණක් තියලා සිලබස් එක ලස්සනට ඉවර කරනවා. ඊට පස්සේ තමයි අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා දරුවන්ට හොඳ පුහුණුවක් ෆුල් පේපර්ස් සාකච්ඡා කරලා දරුවන්ට හොඳ පුහුණුවක් දීලා තමයි අපි විභාගයට යවන්නේ. ඉතින් ඕක අපි දෙන පොරොන්දුවක්. හරි? මේක අපි ලස්සනට ඉවර කළා. ඒ වගේම පුහුණුව දෙනවා. ඊළඟට විශේෂම දේ තමයි 6 වෙනි කාර්යය මම මෙහෙන් ලියන්නම්. පුහුණුව. මොකද මේ පුහුණුව කියන්නේ? දැන් දරුවෙකුට මේ ඔක්කොම ලැබුණා කියමු. හැබැයි විභාගේ පේපර් එකේ එන රටාව දන්නේ නැත්නම් එහෙම. විභාගේ පේපර් එක මොන වගේද එන්නේ කියලා දන්නේ නැත්නම් ළමයා අසරණ වෙනවනේ. දැන් උදාහරණයකට ඔන්න මම ওই දරුවන්ගේ විභාග පේපර් එකේ ව්‍යුහය පහදන්නම්. දැන් අද මේ සම්මන්ත්‍රණය හරිය වැදගත්. ළමයෙකුට පළවෙනි සැරේ ලියන ළමයෙක් ජීව විද්‍යාවට පන්තියනකොට ඒ දරුවට හරි වැදගත් මේක. හරි? ඉතින් මම ඔයාලගේ සිලබස් එකේ ව්‍යුහය පහදන්නම් මේ පේපර් එකේ. කොහොමද මේ එන්නේ මෙහෙම. දැන් තියෙනවා part 1 part 2 කියලානේ තියෙන්නේ. part 1 සහ part 2. පළවෙනි කොටස සහ දෙවෙනි කොටසනේ. පළවෙනි කොටසේ තියෙන MCQ.
MCQ පේපර් එකක් පැය දෙකක. MCQ තියෙනවා පුතේ 50ක්. මේ 50ට ලකුණු එක බැගින් එක ගුණ කිරීම 50 ලකුණු 50ක් හම්බ වෙනවා. ලකුණු 50ක් හම්බ වෙනවා. මේ ලකුණු 50යි 1000ට ගුණ කරනවා. නමුත් මම එතෙන්ට යන්නේ නැතුව ඔයාලට මෙහෙම කියලා දෙන්නම්. මේ ලකුණු 50 150ක් විදිහට ඔය විදිහටම බයෝ පේපර් එකට එකතු වෙනවා. ඉතින් ඒකයි මම නිතරම දරුවන්ට කියනවා MCQ ගොඩ ගන්න ඕන. අපේ පන්තියේ ළමයි MCQ ආයෙ ටක් ගාලා මම අර මතකද කිව්වා අපේ අර නියුන් ළමයි දෙන්න. ඒ දරුවෝ දෙන්නගෙන් එක දරුවෙක් අවාසනාවන්ත විදිහට මේ මෑතක ජීවිතෙන් සමුගත්තා. ඒක ඇත්තටම හරිය හද කම්පා කරන සුළු ප්‍රවෘත්තියක්. මට ඒ දරුවා මතක් වෙනකොට තාමත් නිකන් පපුව හූරනවා වගේ. අහිංසක ගොඩාක් හොඳ දරුවෙක්. ඉතින් ඒ දරුවට රාගම මෙඩිකල් ෆැකල්ටියට ආවා. මට මතකයි රාගම තමයි ආවේ. ඉතින් යන්න වාසනාව නැති වුණා. අනිත් පුතා මේ වෙනකොට රාගම මෙඩිකල් ෆැකල්ටි ඉගෙන ගන්නවා. ඉතින් තව අපේ මහනුවර 7 වෙනි ඔය විදිහට බහුතර අපේ ගොඩ ප්‍රතිඵල දෙනවා. මම ඒවා දැන් කියන්න යන්නේ. දැන් මොකද මේ මම ඔදරුව මතක තියාගන්න පන්තියකට යනකොට ප්‍රතිඵල හොයන්න ඕන තමයි. හැබැයි ප්‍රතිඵල පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි පාඩම් කරන්න ඕන විෂය. ගුරුවරයාගේ මේ අරවා මේවා මේකයි අරකයි මේකයි පම්පෝරිය වැඩක් නැහැ. දැන් මගේ වාහනේ මගේ වොච් එකයි අරවා මේවා ඒව නෙමෙයි ඕන. අපිට ඕන මේ ප්‍රතිඵල ටික අපි සරි රයිට් මේ සර් ප්‍රතිඵල පෙන්නපු ගුරුවරයෙක්. එච්චරයි. ඊට පස්සේ අනිත් ටික මේ හොඳට හොයලා වැඩේ කරගන්නයි තියෙන්නේ. ඉතින් මම ඒ නිසා මේ අනම්මනම් ඒවා මම කියලා දෙන්න යන්නේ නැත්තේ. මම කියන්න ගියේ අර ඒ නියුන් දරුවෝ දෙන්න එක්කෙනෙක් 48ක් MCQ හරි අනිත් කෙනා 49යි. එකයි වැරදි. මට මතක හැටියට. ඉතින් ඒ නිසා මේ ඒ වගේ හොද්දටම මන්න කියන්නේ 50න් 50ම ගහිය හැකි. 50න් 50ම ගහපු ළමුනෙත් හිටියා. ඔය දරුවොත් ඒ අතරට කෙනෙක් වෙන්න. එතකොට 150ක් ඒකේ ලකුණු එනවා. පාර්ට් 2 එකේ තියෙනවා දරුවනේ මෙහෙම. A කොටස සහ B කොටස කියලා. A කොටස එන්නේ ව්‍යුහගත රචනා. B කොටස එන්නේ රචනා. ව්‍යුහගත රචනා 4ක් එනවා. 4ම ලිවිය යුතුයි. අන්න ඒකනේ කේස් එක. දැන් ඔය සමහර ළමයි හිතන් ඉන්නවා අද මම මේ සර් මං විභාගෙට යනවා මේ සැරේ මම අක්මාව පාඩම් කරේ නෑ. දැන් ඒ ළමයා අක්මාව නැතුව තමයි විභාගෙට ගිහින් තියෙන්නේ. අක්මාව පාඩම් කළේ නෑ. ඔය එකේ ඉන්නේ නැති වී කියලා හිතාගෙන යනවා. සමහරට ළමයි හිතන මෙහෙම. සර් රචනා ප්‍රශ්න ආවොත් ගැටලුවක් නෑනේ. රචනා ප්‍රශ්න 6ක් එනවනේ. 4නේ ලියන්න ඕන. මේ රචනා ඇත්තටම 6ක් එනවා. මේ 6න් 4යි ලියන්න ඕන. දෙකක් අතෑරිය හැකි. දෙකක් අතාරින්න පුළුවන්. එහෙම හිතාන මේ දරුවෝ යනවා. හැබැයි අක්මාව කියන එකෙන් ව්‍යුහගත රචනාවක් ඇහුවොත් අක්මාව අතේ තියන් හරි ලියන්න වෙනවා. මොකද මේ 4නේ එන්නේ. 4ම ලියන්න ඕන. එකකට 100 බැගින් 100 ගුණ කිරීම 4 400ක් එනවා. ෂෝක් පේපර් යන්නේ සර් මේක. ඇයි සර් මම MCQ 50 කරලා ව්‍යුහගත රචනා ප්‍රශ්නකින් භාගයක් කරලා එනවා. 50 100යි. මේ වගේ නෙමෙයි ලකුණු එන විදිය බලන්නකෝ. රචනාවල 6න් 4ක් තෝරගන්න පුළුවන්. 4ට 150 බැගින් 4ට ගුණ කරපුවාම එකකට 150යි 600ක් එනවා. මේ දෙකම එකතු කරපුවාම 1000යි. හරිද? හොඳට බලා ගන්න. 1000 බෙදනවා 20න්. 1000 බෙදනවා 20න්. අන්න ඉතිරි 150 එන විදිය. ඔහොමයි බයෝ පේපර් එකේ ලකුණු හැදින්නේ. පුතේ මම ප්‍රශ්නයක් අහනවා. පාර්ට් 2 එකේ ලකුණු 1000 තමයි ගුලි කරලා පොඩි කරලා 50ට ගත්තේ. මේ 150න් එකක් කීයද? 100ට එකක් යනු කීයද සත්‍ය ලකුණු? 1000 20න් බෙදලා තමයි 50 හැදුවේ.
එහෙමනම් 100ට එකක් කියලා කියන්නේ මේ බෙදපු ඉලක්කම. නේ? එහෙම නෙවෙයි. බෙදපු ඉලක්කම 20ක්. හැබැයි MCQ පේපර් එකේ 100ට එකක් යනු කීයද? බෙදුවේ නෑනේ. MCQ 50 විදිහට ආවා. 100ට එකක් කියන්නේ එකමයි. තේරුණාද? ඒ නිසා පේපර් එකේ MCQ එකක පුංචි කතිරේ යනු මුළු විභාගයේ ලකුණු 100%න් එකක්. MCQ එකක් හරි කියන්නේ 100න් එකක් එනවා. එකක් හරි කියන්නේ 100 එකක් එනවා. part 2 එකේ එක ලකුණක් ගන්න අපි ලකුණු 20ක් ගන්න ලියන්න ඕන. ඒක එහෙම කරලා තියෙන ඇත්තටම හොර කරන්න බැරි වෙන්නේ. දැන් විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂක කෙනෙකුටවත් ළමයිගේ ලකුණක් වෙනස් කරන්න බෑ. part 2 එකේ ලකුණක් වෙනස් කරන්න නම් ලකුණු 20ක් එයාලේ මිනිහා ලියන්න ඕන වෙනම පේපර් එකක්. ඒ ක්‍රමේ නවත්තන්නයි මේක කරලා තියෙන්නේ. ඉතින් ඔන්න විභාග පේපරේ හැටි ඔයාලගේ. බලන්න මේ මම එකකේ මේ සම්මන්ත්‍රණය ඇතුලේ අපේ ආරම්භක සම්මන්ත්‍රණය ඇතුලේ ඔයාලට ලොකු දැනුමක් ලැබෙනවා. දැන් මෙන්න මේ විදිහට අපි ප්‍රශ්න පත්‍ර කරවනවා. ඊළඟට හැමදාම ඩේ පේපර්ස් දෙනවා. දවස ගානේ දෙනවා. හරි බහුවර්ණ එක දවසක අනිත් දවසේ විභාග රචනා අනිත් දවසේ රචනා ඊළඟට අපි පේපර් ක්ලාස් එකක් වෙනම තියෙනවා. ඒකේ මේ විදිහට ෆුල් පේපර්ස් ලියවලා දරුවන්ට ලියවලා අපි බලවලා ලකුණු දෙනවා. එතකොට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් කොතනද වරදින්නේ, කොයි තැන් වලද වැරදුනේ, මොන තැන් වලද හරියට ලියන්න ඕන. ඒ වගේ. අනිත් එක තමයි අපේ දරුවෝ අපි ළඟට ඕන දරුවෙකුට ඇවිල්ලා මට කතා කරන්න පුළුවන්. ඒක විශේෂම දේ. දැන් මම മന്ത്രി කෙනෙක් වගේ නෙවෙයි. කතා කරන්න බෑ. අනිත් එක ඔය දරුවන්ට බය වෙන්න දෙයක් නෑ. ඕන වෙලාවක ඇවිල්ලා සර් මොකද්ද මේකට උත්තරේ? ඇයි සර් මේක මෙහෙම නොවෙන්නේ කියලා මගෙන් ඕන වෙලාවක අහන්න පුළුවන්. මම හරි සරල කෙනෙක්. මගේ එහෙම රඟපෑමක් නෑ. මම වේදිකාවෙන් පල්ලෙහාත් මේ වගේ. සාමාන්‍ය පාරකට මාව හම්බුනොත් කතා කරන්නකො මේ එච්චරම තමයි. ඒ නිසා ඒ වාසිය ඔය දරුවන්ට ලැබෙනවා. ඔන්න ඔය පුහුණුව පන්තියකින් ලැබෙන්න ඕන. ඕක නෑ කියන්නේ ඉවරයි. ඕක නෑ කියන්නේ ඒකයි. ඉවරයි. ඒ කියන්නේ ළමයා කොච්චර රැස් කරත් වැඩක් නෑ පේපර් එකෙන් ලකුණු ගන්න බැරි වුණොත්. ඔය හැමදේම කරලා අපිට පුළුවන් මේ සැරේ අර ෆස්ට් ෂයි අඩු වෙන්න යන්නේ. බලන්නකෝ මොනතරම් අපරාධයක්ද කියලා. පළවෙනි ෂයි එකේ අඩු වෙන්න යන්නේ මෙරිසින්. ඔය දරුවෝ මේ රටාව වෙනස් කරපු පළවෙනි කණ්ඩායම වෙන්න. ඔය දරුවෝ මේ රටාව වෙනස් කරන්න. අපි හැමදාම මේ අවවාදය දෙනවා. ඒ දුන්නට දැන් බයොලොජි තනි මට මේක කරන්න බෑනේ. තව විෂයන් දෙකක් තියෙනවනේ. ඒ විෂයන් දෙකටත් හොඳ පන්ති තෝරාගෙන හොඳ පන්ති. මම මේ කියන සියලු සාධක බලන්න. එකක්වත් මග අරින්න එපා. සියලු සාධක බලන්න. විෂයට කැමැත්ත එන්නේ නැත්නම් ඒ පන්තියක වාඩි වෙලා යන්න එපා. වැඩක් නැහැ. මම නැවත කියනවා. කැමැත්ත එන්නේ නැත්නම් යම් පන්තියකින් Tamanට කැමැත්තක් එන්නේ නැත්නම් ඒපා වෙනවා නම් බෝරින් යන්න එපා. මොකද පළවෙනි මම ඒක එකට දැම්මේ. මේ ගුරුවරයා සුදුසුකන්තිය සමහරට PhD ගහලා තිබ්බත් වැඩක් නැහැ. මේක එන්නේ නැත්නම්. ඒ නිසා හොඳට හොයන්න මේ සියල්ල හොයලා තමයි පන්තියකට යන්න ඕන. ඒ වගේමයි මේ සියල්ල සැලකීමෙන් මේ සියල්ල ගැන අවධානය යොමු කරන දරුවෙකුට විතරයි මෙඩිසින් යන්න පුළුවන් පළවෙනි ෂයි එකේම. දැන් අපි දැනගත්තා මේ පන්තියකට යනකොට මේ සැරේ විෂය තෝරගන්නකොට කොහොමද අපි කරන්නේ කියලා. දැන් ඒ ඔක්කොමත් හරි. දැන් අපි දැනගෙන ඉන්න ඕන මොකද්ද මේ උසස් පෙළ? කොයි වගේද මේ විභාගයට ලෑස්ති වෙන්නේ? මොන වගේ දරුණු ගණේ විභාගයක්ද මේක? දැන් ඔය හැම දරුවෙක්ම O level ඉවර වෙලා දැන් ඔයාලා ගෙදර ඉන්නේ. දැන් ඔන්න ඔයාලා ගැන ඇත්තට මට හරි සතුටුයි. මොකද ඔයාලා ගෙවල් වල ඉඳන් කාලය නාස්ති කරන්නේ නැතුව ඉක්මනට පන්ති තෝරගෙන මේ කාලෙන් ප්‍රයෝජන ගන්න දරුවෝ. ඒකනේ දැන් මේ සම්මන්ත්‍රණේ බලන්නේ අද. දැන් මට මේක කියන්න ඕන මෙන්න මේ කාරණේ. දැන් ඔයාලා ඔන්න ප්‍රතිඵල එහෙම ආපුවාම ගිහිල්ලා O level ප්‍රතිඵල ආවහම ගිහිල්ලා නෑදෑයින්ට කතා කරනවා, වඳිනවා. වඳිනකොට ඉතින් කියන හැමෝම කියන එකක් තියෙනවා. මන්තරේ වගේ කියනවා මේක. O level හොඳයි, බොහොම හොඳයි, සතුටුයි. O level නම් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ A level තමයි. ආයෙ ළඟ එක්කනකොට ඔව් A level තමයි දැන් ඉතින් ඒක කරගන්න ඕන. මේක මන්තරේ වගේ ජප වෙනවා. එතකොට මේ මොකද්ද මේ? ඇයි මේ A level වලට මොකද්ද මේ ප්‍රශ්නේ? මම මෙහෙම කියන්නම් ඔයාලට. දැන් අපිට තියෙන අධ්‍යාන පොදු සහතික පත්‍ර කියලා දැන් ওই විභාග එනවනේ. දැන් එහෙම විභාගයක් තමයි ශිෂ්‍යත්වයත්. ශිෂ්‍යත්වයේ දෙමව්පියන්ගේ විභාගයක්. ශිෂ්‍යත්වයේ දෙමව්පියන්ගේ. ඇත්ත කතාව. ශිෂ්‍යත්වය දෙමව්පියන්ගේ විභාගය. දරුවෝ දන්නේත් නැහැ ලිව්වද කියලා.
දැන් ඔය සමහර ළමයින්ට ශිෂ්‍යත්ව ලියුවා නේද කියලා අහද්දී හීනයක් වගේ එකක් මතකයි. අම්මා නිකන් ඇදගෙන යනවා. දඬුවම් භූමියට වගේ අරගෙන ඉල දානවා. ඉතින් සමහර ළමයි ඔය හෝල් එකකින් එළිය අඬනවා. සමහර දරුවෝ ලියන්නේ මේ හොඳට පන්තිවල වැඩ කරපු ළමයි ඉස්කෝලේ වැඩ කරපු ළමයි ලියන්නේ. ඉතින් සමහර ශිෂ්‍යත්ව ෆේල් වෙනවා. මතක තියාගන්න මම ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලනවා. ඒ නිසා කරුණා කරලා අපි අපේ දරුවන්ට මේ ශිෂ්‍යත්වයේ මතකය නැවත අවදි නොකරමු. ශිෂ්‍යත්වයේ ෆේල් වුණා නම් යම් දරුවෙක් ඒක එතනින් අතාරින්න. දැන් මම මේ කතා කරන්නේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච කෙනෙක් විදිහට. 175ක තරම් ඒ කාලේ. ශිෂ්‍යත්වයේ ඔබේ දරුවා ෆේල් නම් මේක අතාරින්න. මේකට අම්මේ තාත්තේ ශිෂ්‍යත්වයේ කියන එක 7-5ක වැදගත්කමක් මේ විභාගෙට මම කියන්නේ මේකේ ගත්ත ලකුණු ගන්න. මේකෙන් පාස් වෙලා වෙනම ඉස්කෝලේකට ගිහිල්ලා එහෙම යම් උපකාරයක් ඇති. නමුත් මේකේ ගන්න ලකුණු ගාන මේකට අදාළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඇත්තටම ශිෂ්‍යත්වයේ පාස් වෙලා වෙන ඉස්කෝලේකට ගියා කියලා ඉස්කෝල මත උසස් පෙළ තීරණය වෙන්නේ නැහැ. ඉස්කෝලේ කොච්චර උසස් ඉස්කෝලයක්ද කියන එක මත උසස් පෙළ තීරණය වෙන්නේ. එහෙම එකක් නෑ. සියලුම පාසල් වලින් පොදුවේ අපේ රටේ කැම්පස් වලට ගිහිලා තියෙනවා උසස් පෙළ තියෙන. හැම පාසලකින්ම වගේ කැම්පස් වලට ගිහිලා තියෙන. ඒ කියන්නේ හැම පාසලකම ගුරුවරු හරි හොඳයි. හැම පාසලකටම ගුරුවරු තේරිලා යන්නේ සුදුසුකම් සහිත නිසානේ. ඒ නිසා අපි පාසල් ගුරුවරුන්ට මොකුත් කියන්නේ. පාසල් ගුරුවරු ඇත්තටම හරිම මේ ලොකු කැපකිරීමක් අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරනවා. අපි ටියුෂන් ගුරුවරු විදිහට පාසල් ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය පාසල් ගුරුවරු මේ කරන කැපවීම නිසා තමයි ටියුෂන් පන්තිවල මේ දක්වාම එනකොට දැන් ටියුෂන් පන්තිවලට එන්න යම් වයසක් එනවනේ. ඒ වයස දක්වා ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් අපි මොනව උගන්නන්නද මේකට ඇවිල්ලා දැන් ඒ ලෙවල් පන්තියකට ළමයෙක් ඇවිල්ලා ඌ අකුරු දන්නෙත් නැහැ, ඇලපිල්ල දන්නෙත් නැහැ, ස්පිල්ල දන්නෙත් නැහැ. ඒකට මොන බයෝද? ඉතින් මේ පාසල් ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා අපිත්. එනිසා පාසල් මත ඇත්තට මේක අතහරින්න ඕන. සමහර දරුවෙකුට හිතෙන්න පුළුවන් අනේ අපේ ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක් මට මෙඩිසින් යන්න බෑද? එහෙම හිතන්නවත් එපා. සමහර දරුවෙක් හිතනවා මෙහෙම අපේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලයක්. ඒ නිසා මං මෙඩිසින්ම තමයි. එහෙම හිතන්නත් එපා. ඉස්කෝලේ ලොකු පොඩි වුණා කියලා මෙඩිසින් යන්න හෝ නොවෙන්න ඒක තීරණය වෙන්නේ. සමහර පොඩි ඉස්කෝල වල දරුවෝ ඉන්නවා මෙඩිසින් යන්න බැරි වෙනවා. මෙඩිසින් යන්න බෑ. සමහර ලොකු ඉස්කෝල වල ළමයි ඉන්නවා මෙඩිසින් යන්න පුළුවන්. සමහර පොඩි ඉස්කෝල වල ළමයි ඉන්නවා මෙඩිසින් යනවා. සමහර ලොකු ඉස්කෝලේ වල ළමයි ඉන්නවා මෙඩිසින් යන්න බෑ. හතර ගොල්ලම ඉන්නවා. ඒ නිසා ඉස්කෝලේ ශිෂ්‍යත්වයේ ඉතින් අතාරින්න. ඔයාලා මහන්සි වෙන්න. මම ඒක හැදෙන හැටි කියන්නම්. ශිෂ්‍යත්වයේ දෙමව්පියන්ගේ. මොකද දැන් සමහර ශිෂ්‍යත්වයට එකගෙන දැන් දරුවා එකගෙන යන අම්මලා ඉන්නවා. ඒ අම්මලාට පුදුම දැනුමක් තියෙනවා. ඇයි දෙයියනේ අර පන්තිවල ඒ අම්මලා පිටිපස්සේ ඉන්නවා. අර උගන්නන සියල්ල ඒගොල්ලන්ට මතක හොඳට ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ තමයි. දෙවෙනි එක. O level සාමාන්‍ය පෙළනේ. මේ වචනේ ඇතුළෙම තියෙනවනේ මොකද්ද? මේක සාමාන්‍යයි. දැන් උදාහරණයක් දැන් උනා අපි හිතමු දැන් ඔන්න සාමාන්‍ය පෙළට දෙනවා මෙහෙම. විද්‍යාව. අපි හිතමු විද්‍යාව උගන්වනවා මොකද්ද? හොඳ උදාහරණයක් දෙන්නකෝ මම. දෙනවා මෙහෙම. හෘදයේ කාර්යයන් මම දන්නේ එහෙම තියෙනවද නැද්ද කියලා වලට. හෘදයේ කාර්යයන් මොකක් හරි එකක කාර්යයන් දෙනවා කියලා හිතන්නකෝ. හෘදයේ පැත්තකින් තියන්නකෝ. මොකක් හරි එකක කාර්යයන් දෙනවා. 5ක් දෙනවා. ඉතින් ළමයෙකුට පුළුවන් ඒකෙන් 3ක් මතක තියාගෙන ගිහින් ලියන්න. සමහරට පේපර් එකේ අහන්නේ මේ අසවල් එකේ කාර්යයන් 3ක් ලියන්න. එහෙම. ඉතින් 5න් 3ක් මතක තිබ්බනම් ඇති. උසස් පෙළ බෑ. මාකින් එකේ සමහරට එනවා දැන් අපේ 5ක් තියෙනවා නම් කාර්යයන් මාකින් ස්කීම් එකේ 5ම එනවා. බයෝ විතරක් නෙමෙයි ඈ. සියලු විෂයන් මේකෙන් බේරෙන්න බෑ. උසස් පෙළින් කිසි විෂය මාරු කළා කියලා මහන්සි වෙන එක අඩු වෙන්නේ. ඒක නිකන් මේ හරියට ඔළුවේ මාරුවට කොට්ටේ මාරු කරනවා වගේ. ඒක හැම විෂයෙම මහන්සි. ඒකනේ ඒකට උසස් පෙළ කියන්නේ. තියරි පොතේ මේ තියෙන්නේ කාර්යයන් 5 නම් මාකින් එකෙත් 5මයි එන්නේ. ඔයාලා 3ක් ලියුවා කියන්නේ ඔයාලට හම්බෙන්නේ ලකුණු 3යි. තව 2ක් ලොස්. ඒ නිසා මේකේ මේ 5ක් තියෙනවා 3ක් ඒක බෑ. ඒකයි මේ සාමාන්‍ය පෙළයි මේකයි වෙනස් වෙන්නේ. සාමාන්‍ය පෙළ කාගේ විභාගයක්ද? මේක ගුරුවරුන්ගේ විභාගයක්. ළමයට වඩා මහන්සි වෙන්නේ ගුරුවරයා. දැන් ඔය ඉස්කෝලේ මැඩම්ලා සර්ලා එහෙම නැත්නම් ටියුෂන් පන්තියේ සර් සිංහල සර් අපි හිතමු ගණන් සර් ඒගොල්ලෝ පොත් බලනවානේ. පොත බල වැඩ කරාද කෝ ගාන හැදුවද කෝ පොට්ටි කරගෙන එන්න පොලිමේ එන්න මතකද? ළමයා නෙමෙයි මහන්සි වෙන්නේ ගුරුවරු මහන්සි වෙන්නේ.
මේ ගුරුවරුන්ට ප්‍රශංසා විය යුතුයි. හරිද? කණෙන් ඇදලා හරි කමන්නේ මහන්සි කරවලා ළමයා විභාගෙ ලියවන එකට. ඒකත් දැන් ඔයාලා ලියලානේ ඉන්නේ. උසස් පෙළ වචනෙම තියෙනවා. මොන වගේද කියලා. උසස් විදියට පාඩම් කරන්න ඕන. උසස් විදියට හැසිරෙන්න ඕන. උසස් විදියට වැඩ කරන්න ඕන. උසස් පන්ති තෝරගන්න ඕන. උසස් සුදුසුකම් තියෙන ගුරුවරයෙක් ඕන. සියලු දේම උසස්. උස පුටුවක වාඩි වෙන්න ඕන. එහෙමව නේ. නමුත් අර අනිත් හැමදේම උසස්. මේ විභාගේ කාගේද? දැන් ශිෂ්‍යත්වයේ දෙමව්පියන්ගේ. සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ. මේක කාගේද? ඔයාලා හිතයිද ඔයාලගේ පොත් බලයි කියලා? ඔයාලා හිතයිද ඔයාලා මහන්සි වෙන විදිය අම්මලා හොයයි කියලා ලොකුවට? ඔය දරුවෝ දැන් ලොකුයි. අම්මලා ඇත්තටම හොයන්න ඕන. ගුරුවරු හරිනම් පොත් බලන්න ඕන. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික නැහැ. ඇයි? විෂය කරුණු වැඩි. මේ සම්භාරයේ වැඩි. මහන්සිය වැඩි. සහ වෙලාව ඔයකට වෙන් කරනවා වැඩි. දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ පන්තියක් සමහර පන්ති ඇති ඊට වඩා වැඩියෙන් වැඩ කරන. සාමාන්‍ය පෙළ පන්ති සාමාන්‍ය විදිහට පැය 2ක් 3ක් තියෙනවා. දැන් උසස් පෙළ සාමාන්‍ය තියරි පන්තියකුත් පැය 4යි. සාමාන්‍ය තියරි පන්තියකුත් පැය 4. සමහරට පැය 5ක් යනවා. රිවිෂන් පන්තියක් පැය 8ක් විතර තියෙනවා. පේපර් ක්ලාස් එකත් එක ගත්තාම. හරි? ඒ වගේ ඔය දරුවෝ මේක හිතන්නවත් එපා මේ අනිත් අය ඇවිල්ලා අතින් අල්ලලා කරවයි කියලා. මේක ඔයාලා කරන්න. මොකද මේක රේස් එකක්. මේ රේස් එකේ Taman තනිව මහන්සියෙන් දුවන එක රේස් එකේ ගොඩ යනවා. දැන් සාමාන්‍ය පෙළ රේස් කතන්දර නෙයිනේ. කොහොම හරි විභාගෙ දිනන්නේ ඕන. මේක එහෙම නෑ. කැම්පස් එකේ සීමිත ප්‍රවේශ ටිකක් තියෙනවා. ඒවා ෆිල් කරන්න වේගෙන් දුවන්න ඕන. සාමාන්‍ය පෙළ පොඩි පිරිසයි තියෙන්නේ. එහෙම එකක් නෑනේ. ලියන ඕන එකකට පාස් වෙන්නත් පුළුවන් ෆේල් වෙන්නත් පාස් ෆේල් වුණා කියලා මේ ලොකු කේස් එක නෑ. උසස් පෙළ එහෙම නෙමෙයි. පාස් වුණත් මෙඩිසින් යන්න බැරි අය ඉන්නවා. මේක රේස් එකක්. මේක තනිකරම දරුවන්ගේ විභාගය. ඔන්න මතක තියාගන්න. දරුවන්ගේ නෙමෙයි දරුවන්ගේ. දරුවන්ගේ එක්සෑම් එක. ඔයාලා මහන්සි වෙන්න ඕන. ඉතින් මේකට මහන්සි වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. මම දැන් ඒකත් කියලා දෙනවා. ඊට කලින් තව චූටි කාරණයක් තියෙනවා කියන්න. ඒකත් කියලා දීලා මහන්සි වෙන්න ඕන ක්‍රමෙත් කියලා අපි පොඩි වෙලාවකදී සම්මන්ත්‍රණ ඉවර කරනවා. හරි? දැන් අහගන්න මෙන්න මේක. මොකද්ද මේ ඔය දරුවෝ එන්නේ නිව් සිලබස් එකට. ඒ නිව් සිලබස් එකේ සැලකිය යුතු වැදගත්ම කාරණාවක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් අහගන්න. දැන් උසස් පෙළ විෂය ධාරාවන් කීපයක් තියෙනවා. විෂය ධාරාවන් කීපයක්. බලමු. පළවෙනි එක විද්‍යාව. හරිද? ඊළඟට කලා. වාණිජ. තාක්ෂණ වේදය. ඔහොමනේ අපේ රටේ මේක බෙදෙන්නේ. කොසර් මේ මැත්ස් නැද්ද? ගණිත නැද්ද? ඇග්‍රි නැද්ද? ඉන්නේ ඉවසන්න. විද්‍යා විෂය ධාරාව නැවත බෙදෙනවා. ජීව විද්‍යා, ගණිත, කෘෂි විද්‍යා මෙහෙමයි යන්නේ එක. මෙහෙමයි එක බෙදෙන්නේ. මතක තියාගන්න. එතකොට මේකට අපි කෙටියෙන් කියන බයෝ, මැත්ස්, ඇග්‍රි. දැන් ඔය දරුවෝ තෝරගෙන තියෙන්නේ මෙන්න මෙතන. සුන්දරම විෂය. දැන් සාමාන්‍යයෙන් ගණිතය කරන අයගේ බලාපොරොත්තු වනේ බහුතරයක මම බහුතරය ගැන කතා කරන්නම්කෝ. සමහර අයගේ තව තව බලාපොරොත්තු තියෙන්න පුළුවන්. බහුතරයක බලාපොරොත්තු ඉංජිනේර කෙනෙක් වෙන එක. බයෝ තෝරගන්න බහුතරයක බලාපොරොත්තු දොස්තර කෙනෙක් වෙන එක. කෘෂි විද්‍යාව තෝරගන්න අයගේ බහුතර බලාපොරොත්තු ඇග්‍රි මැනේජ්මන්ට් කරලා ඉහළ පිළේ රැකියාවකට යන එක. ඉතින් මේ විෂයන් ගැන මම අද කතා කරන්නේ මොකද මේවා ගැන කතා කරන්න ඒ විෂයට ප්‍රවීණයෝ ඉන්නවා. සහ අද අපේ සම්මන්ත්‍රණයට තියෙන කාලය මේවා කතා කරන්න ප්‍රමාණවත් නැහැ. දැන් අපේ රටේ ඩිමාන්ඩ් එක හැදිලා තියෙන විෂයන් දැන් මේ ඔක්කොටම යම් ඩිමාන්ඩ් එකක් තියෙනවා මම නෑ කියන්නේ. අපේ ගොඩාක් අය පෙළඹෙන්නේ මෙන්න මේ විද්‍යා විෂය හරහා මෙන්න මේ මොකක් හරි එකක් කරන්න. ඒකනොත් ඔය බයෝ, මැත්ස්, ඇග්‍රි තුනෙන් ඕන එකක්. මම නම් කියන්නේ මේ තුනෙන් ඕන එකක් කරත් කමක් නැහැ. මේ කරාට කමක් නැහැ මේවා. මේවා නරක ඒවා නෙමෙයි. මේ වගේ හොඳ බුද්ධිමතුන්, හොඳ ව්‍යවසායකයෝ රටට දායාද වෙලා තියෙනවා.
මම කියන්නේ දැන් අද මගේ විෂය මේකනේ. එතකොට මේ යටතේ බොහෝ පිරිසක් විභාගෙ ලියන්න එනවා. මම කියන්නේ ගණිතය කළත් කමක් නැහැ මට නම්. දැන් මම ජීව විද්‍යාව උගන්වුවා කියලා මම කියන්නේ මේකම හොඳයි කියලා. මේ තුනම හොඳයි. ඒතර මගේ විෂය මේක නිසා මම මේක ගැන කතා කරනවා. දැන් බයෝ කරන ළමයෙකුට සබ්ජෙක්ට් තුනක් තෝරගන්න ඕනනේ. බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස්. මැත්ස් කරන ළමයා කෙමිස්ට්‍රිත් කරන්න ඕන, ෆිසික්ස් කරන්න ඕන, ඊට අමතරව මැත්ස් තෝරගන්න ඕන. එයා බයෝ කරන්නේ. කෘෂි විද්‍යාව කරන ළමයා බයෝ කරන්න ඕන, මේ මොනවද? ඇග්‍රි කරන්න ඕන, ඊට අමතරව කෙමිස්ට්‍රි කරන්න ඕන. ඒකට ෆිසික්ස් අතාරින්න පුළුවන්. අන්න එහෙමයි මේක මේ පෙළ ගැසීම වෙන්නේ. ඒතර මේක නිකන් රෝද තුනක් වගේ. ත්‍රිවිල් එකක රෝද තුනක් වගේ. තුනම බැලන්ස් එකේ ගෙනියන්න ඕන. මම ඒක හැමතිස්සෙම කියන්නේ අනිත් විෂයන් තෝරගද්දී උනත් මම මේ කියලා දුන්නේවා වළංගු කරගන්න. මේ තුනම බැලන්ස් එකේ ගෙනිච්ච නැත්නම් වැඩි කචල් වෙනවා. දැන් ගණිත අපි හිතමු බයෝ වලට A එකක් ගන්නවා. කෙමිස්ට්‍රි වලට A එකක් අරගෙන ෆිසික්ස් වලට C ඉවරයි. මෙඩිසින් නම් යන්න බෑ බොහෝ දුරට. බොහෝ දුරට බැරි වෙනවා. B එකක්වත් ආවොත් කොට ගත්ත හැකි. හරි? ඉතින් ඔය C එකක් වගේ ආවොත් මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ අනිත් හැම මතක තියාගන්න දැන් කලා විෂය ගොඩ දිනා පාඩම් කරන්න. මේ විෂයන් වලත් එහෙමයි. ආයි මේ කිසිම විෂයක් ලේසි නෑ. උසස් පෙළ කිසිම විෂයක් එහෙම දැන් ඔය සමහර ළමයි කල්පනා කරන්නේ අනේ කොහොම හරි කළා කැම්පස් එහෙම නෑ පුතේ. කොහොම හරි කළා කැම්පස් ගියට වැඩක් නෑ. අපේ රටේ ජොබ් මාකට් එක හැදිච්ච විදියක් තියෙනවා. ජොබ් ඔෆර් කරන විදියක් තියෙනවා. ඉතින් ඒ විදියට අනුව ප්‍රමුඛතාවය තෝරගන්න ඕන. හරි? ඉතින් ඒ නිසා මෙන්න මේක යටතේ ඔන්න දැන් අපි බයෝ. දැන් මේක මේ ඈත අතීතේ ඉඳන් උසස් පෙළ පටන් ගත්තේ කවද්ද අපේ රටේ එදා ඉඳන් තියෙන එකක්. දොස්තරලා නැති කාලෙක හිටියේ නේ තිබ්බේ නෑනේ. ඉතින් ඒ අතීතේ ඉඳන් තිබ්බ සියලු සියලුම සිලබස් ආවේ එක රටාවකට. චූටි වෙනස්කම් ඇතුව තමයි ආවේ. හැබැයි 2017 ආවා මහා අමුතුම ගණයේ එකක්. ඊට පෙර තිබ්බේව සාමාන්‍ය සිලබස්. 17 එනවා අලුත්ම සිලබස් එකක්. එදා මෙදා තුර බයොලොජි වල තිබ්බ වැදගත්ම තියරි සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම වෙනස් කරපු එකක්. දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ ඒකට. දැන් ඔය සාමාන්‍ය සෛලයක් ගැන අපි හිතමුකෝ සෛලයක්. මේක ඇතුලේ සිද්ධ වෙනවා සෛලීය ශ්වසනය කියලා එකක්. හරි? සෛලීය ශ්වසනය කියව ගම අපේ ළමයින් මතක් වෙන්නේ ඒක. එහෙමම නෙමෙයි. ඒ අර මේ වායුන් අපේ ඇඟට ඇතුල් කර ගැනීම පිට කර ගැනීමයිනේ. ආශ්වාස ප්‍රාශ්වාසයට අදාළ ශ්වසනය නේ ඒක. මේ කියන්නේ සෛල ඇතුලේ වෙන වැඩි. සෛලීය ශ්වසනය. සෛල ඇතුලේදී යම් කාබනික සංයෝග ග්ලූකෝස් වගේ. හිතන්නකෝ නිකන් දල වශයෙන් ග්ලූකෝස් වගේ පොඩි කාබනික සංයෝග ඔක්සිජන් එක්ක එකතු වෙලා කැඩෙනවා. කැඩිලා මේ සංයෝගයේ තියෙන ශක්තිය එළියට යනවා. අපි නිකන් හිතනවා ඔය ග්ලූකෝස් වගේ කාබනික අණු ඇතුලේ රසායනික බන්ධනවල ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ඉතින් මේ අණුව කැඩෙද්දී ඒකේ තියෙන ශක්තිය එළියට යනවා. ඒක නිකන් හිතා ගන්නකෝ ඒ දරුවෝ නිකන් අපි ගෙදරට ගෙනල්ලා හාල් ගෝණියක් පළලා දැන් හාල් ගෝණිය තමයි ලොකු ග්ලූකෝස් අණුව. ඒක පළලා හාල් ටික කොහොම බකස් ගාලා එළියට දානවා. ඔන්න ශක්තිය විසිරෙනවා. ඒ විසිරෙන ලොකු ශක්තියෙන් අපි චූටි අණු හදා ගන්නවා. ඒව තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ චූටි අණු වලට අපි කියනවා ATP. කොහොමද? ඔන්නම බයෝ ඉගෙන ගත්තාම. ඕක තමයි බයෝ ඉගෙන ගන්න ක්‍රමේ. හරි රසවත් විදියට, රස විදියට. එහෙමයි බයෝ ඉගෙන ගන්න ඕනේ. මේක මොකද? සෛලීය ශ්වසනය ATP ඔහොම කරන්න ගියාම එපා වෙනවා. මම ඒක අර විශේෂයට කැමැත්තෙන්න ඕන. ඉතින් ඒක මේක මම උපමාවක් කරන්නම්. දැන් ඔන්න අපි හාල් මෙහෙම හාලලා විසි කරපුවාම අපි චූටි හාල් පැකට් හදා ගන්නවා. පැකට් කර ගන්නවා. අපිට ඕන වෙලාවට මේ පැකට් එක කැඩුවා ඉවුවා. ඒ චූටි හාල් පැකට් තමයි ATP. ලොකු හාල් මල්ල තමයි ග්ලූකෝස්. තේරුණාද? ඔන්න ඔහොම එකක් අපේ සෛල ඇතුලේ වෙනවා. ඉතින් පරණ සිලබස් වල මේ මෙච්චර කාලයකට ඉතිහාසයේ තිබ්බ හැම සිලබස් එකේම එක ග්ලූකෝස් අණුවකින් මේ බලන්න කොච්චර වෙනස් වෙලාද කියලා අලුත් සිලබස් එක. එක ග්ලූකෝස් අණුවකින් ATP 38ක් හැදුනා. එක ග්ලූකෝස් අණුවකින් ATP 38ක් හැදුනා. මෙතෙක් කල් තිබ්බ හැම සිලබස් එක එක පාරට 2017 සිලබස් එකක් එනවා. අම්මට සිරි මොකද්ද වෙන්නේ? ATP හැදෙන්නේ 32යි කියාගෙන. හිතන්නකො කොච්චර වෙනස්ද කියලා.
ඒ කියන්නේ නිකන් මෙච්චර කාලයකට ජීවත් වෙච්ච හැම මිනිහෙක්ගෙම ATP 38 හැදිච්ච අය ඔක්කොම කතා වෙලා සම්මුතියකට එළඹිලා මේ සිලබස් වෙනස් වෙලා තියෙන අපි දැන් මෙච්චර හදන්න හොඳ නැහැ කියලා 32 හදාගන්නද? එහෙම නෙමෙයි. සිලබස් වෙනස් වෙන. ඔන්න ඕක නිසා ඔය දරුවෝ හොඳට මතක තියාගන්න මේ විද්‍යාව කියන එක. නූතන විද්‍යාව සයන්ස් කියන මේක එක ශාස්ත්‍රයක්. මේක එක ශිල්පයක්. මේ ශිල්පයේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. මේක සරණ යන්න එපා. මේකට දිවි පුදාගෙන මේ තමයි පරම සත්‍ය කියලා හිතාගෙන ඉන්න එපා. මේ කෙහෙල්මල් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔන්න ඔය විභාගෙට ලියන්න. ලියලා හොඳ තැනකට රස්සාවකට ගිහිල්ලා හොඳට හම්බ කරමින් යහමින් හම්බ කරමින් මනුස්සයන්ටත් උපකාර කරගෙන පින්දහම් ටිකක් කරගෙන මේ ටිකක් නෙමෙයි පින්දහම් හොඳට කරගෙන ටිකක් කියන වචනේ මම ඉල්ලාස් කරගන්නවා. හොඳට පින්දහම් කරන්න ඕන. කරලා මේ මනුස්ස ලෝකේ හොඳ ලස්සනට ජීවත් වෙලා මේ පරලෝක ගිහිල්ලා හොඳ උපතක් කරා යන්න. නැතුව මේවා මේ පේනව නේද කොච්චර ඉක්මනට වෙනස් වෙලාද? අපිව නිකන් ඇත්තටම නිකන් මෝඩයෝ කරලානේ. 38 තිබ්බ එක 32 කරලා. හරි ඒ නිසා ඔය දරුවෝ දන්නවද? ඔය දරුවන්ට කිසිම පාස් පේපර් එකක් කරන්න බෑ. පාස් පේපර්ස් වලට කරන්න පුළුවන්. දැන් මේක ආවේ මේ නිව් සිලබස් එක ආවේ 2017 නේ. මේක 17 ආවේ. 16 අග වගේ. ඊට පස්සේ මේ යටතේ මේ නිව් සිලබස් එක යටතේ විභාගේ ලියුව පළවෙනි බැච් එක තමයි 2019. මාර කට්ටක් කෑව මේ ළමයි. ඇයි? මේ නිව් සිලබස් එක ආවේ ඉංග්‍රීසියෙන්. පස්සරයක් සිලබස් එක වෙනස් වුණා. මට හොඳට මතකයි ওই පස්සරේම ඔය ඉංග්‍රීසි සිලබස් එක අපි රෑ නිදිමරාගෙන මේ පරිවර්තනය කර කර තමයි ළමයින්ට ඉගෙනුවේ. සිංහල සිලබස් එක ආවේ මේ සිංහල සිලබස් කියලා කියන්නේ සම්පත් පොත් කියලා જાතියක් නේ දැන් තියෙන්නේ. සම්පත් පොත් ආවේ විභාගයට මාස 3ක් තියලා. හරි? ඉතින් පළවෙනිට විභාගයට ගියේ 2019 ළමයි. 2020 අය දෙවෙනියට ගියා. ඔන්න ඔයාලට කරන්න පුළුවන් පාස් පේපර්ස් මෙන්න මෙච්චරයි. අනිත් පාස් පේපර් වල පුළුවන් ප්‍රශ්න ඉතාලම පොඩ්ඩයි තියෙන්නේ. දැන් බලන්නකෝ දැන් මේ 38 32 මේ ඉලක්කම් දෙකම බලන්නකෝ. මම මේ එකයි කිව්වේ තව ගොඩ තියෙනවා වෙනස් වෙච්චා. එතකොට ගොඩ මේක නිකන් සිලබස් එකේ උඩු යටි කුරුණා වගේ. දැන් ඊළඟට ආයි විභාගයට ලියනවා මේ අවුරුද්දේ 21 ළමයි. ඊළඟ අවුරුද්දේ ලියනවා 22 ළමයි. ඔයාලා ඊළඟ ලියන්නේ 23 ළමයි. ඔයාලා ඔක්කොටම බලංගු වෙන්නේ මේ නිව් සිලබස් එක. ඔන්නෝක මතක තියාගන්න. ඒ කියන්නේ නිව් සිලබස් කියන එක අභියෝගයක්. කාටද? දරුවන්ට. අපිට නෙමෙයි ඉතින්. අපි බයෝ දන්නවනේ. දරුවන්ට අභියෝගයක්. මොකද පාස් පේපර්ස් පව මහ ලොකු ගොඩක් නැහැ. ඒ නිසා ඔය දරුවෝ මේ නිව් සිලබස් එක හොඳට දන්න ගුරුවරයෙක් තෝරගන්න ඕන. නිව් සිලබස් එක අකුරටම දන්න ඒකේ හරියටම උගන්වන නිව් සිලබස් එකේ තියරිත් එක පරණ තියරි මික්ස් කරලා උගන්වන්න නැති පන්තිකට තමයි යන්න ඕන. පරණේවා කොහෙන් හරි මික්ස් වුණොත් ඉවරටම ඉවරයි ඈ. මතක තියන්න ඔයාලට බරදින බහුවරණය තීරණය කරනවා ඔයා දන්ත වෛද්‍යද පශු වෛද්‍යද කියලා. මානව වෛද්‍යද පශු වෛද්‍යද මානව වෛද්‍යද දන්ත වෛද්‍යද එක බහුවරණය තීරණය කරනවා. ඒ නිසා මේක මේ සෙල්ලමක් නෙමෙයි පරිස්සම් වෙන්න ඕන. ඉතින් හිතන්නකෝ දැන් ගුරුවරයෙක් ඉන්නවා කියලා අවුරුදු ගාණක් උගන්වපු. කවුරු ඉගෙනුවත් මේ නිව් සිලබස් එක හමුවේ ඒ ගුරුවරයා ආධුනික වෙනවා. ඇයි? සිලබස් එක සම්පූර්ණයෙන් මාරු. ඒ නිසායි මම ඔය ගොඩාක් ඈත අතීතේ ප්‍රතිඵල දාන්නේ නැත්තේ. වැඩක් නැහැ. පරණ සිලබස් එකේ ප්‍රතිඵල අපි කොච්චර මෙහෙම හැඳි ගා හිටියත් වැඩක් නැහැ. මොකද පරණ සිලබස් එකේ ලියපු අයිලන්ඩ් ෆස්ට් අපි හිතමු පරණ සිලබස් එකේ ලංකාවේ ප්‍රථමයකට නිව් සිලබස් පේපර් එකක් දුන්නොත් ඒ ළමයාට ලංකාවේ 1000 වෙනියටවත් එන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ ප්‍රශ්න වෙනස්? උත්තර වෙනස්. ඒ නිසා අපි මේ රිසල්ට් ගැන කතා කරනවා නම් ප්‍රතිඵල ගැන කතා කරනවා නම් අපි 2019 ඉඳන් තමයි කතා කර යුත්තේ. දැන් මම අර නිවුන් පුතාලා ඊළඟට මහනුවර අපේ බේෂාන්ලා ඔය කට්ටිය ඒ ඔක්කොම මේ මෙන්න මේ විභාගයට මුලින් ඉදිරිපත් වෙච්ච දරුවෝ. දැන් ඊළඟට අපිට බැලිය හැකි 2020 ඔය විදිහට තමයි යන්නේ. ඉතින් 20ත් අපි දන්නවා අති විශිෂ්ට ප්‍රතිඵල අපේ පන්ති වලින් බිහි වේවි. ඉතින් ඔයාලා මේ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි මේ නිව් සිලබස් එක ගැන. ඉතින් මේකට දාලා ආව සම්පත් පොත් කියලා જાතියක්. රිසෝස් බුක්. එහෙම නැත්නම් සම්පත් පොත. සම්පත් පොත. මේ සම්පත් පොත් ලියපු මණ්ඩලයටම අපි පොදුවේ කරපු ඉල්ලීම තමයි මේ සම්පත් පොත්වල තියෙනවා යම් යම් අඩුපාඩු කීපයක් ඒවා නිවැරදි කරන්න කියලා. බොහෝ විට දැන් මෑත කාලෙම මේ නිවැරදි කිරීම සිද්ධ වෙලා ඒවි. මේ සම්පත් පොතේ තියෙනවා මේ සිලබස් එකේ මේ සැරේ යම් අවුට්ලයින් එකක්. සිලබස් එකේ ඇතුලේ මොනවද තියෙන්න ඕන කියලා එකක්. හැබැයි මතක තියාගන්න මේ සම්පත් පොත කියලා කියන්නේ 100% නෙමෙයි. සියලු සිද්ධාන්ත නෙමෙයි. සියලු සිද්ධාන්ත 100% නම් සම්පත් පොතෙන් එන්නේ 70%ක් වගේ. ඉතිරි 130 ගුරුවත් පොත හරහා අපි තීරණය කරන්න ඕන. ගුරුවත් පොත හරහා. දැන් සමහර පන්තිවල වෙන්නේ සම්පත් පොත විතරක් උගන්වනවා.
මම දැක්කා මේ මෑතක සම්පත් පොත print කරලා දීලා. ඉතින් ඒකේ ළමයි highlight කරගන්නවා. ඉතින් ඒ ළමයින්ට ගන්න වෙන්නේ ලකුණු 70යි උපරිම පාඩම් කළත්. ඉතින් ඒ නිසා එතෙන්ට ඒ අනතුරට වෙදරුව වැටෙන්න එපා. අපි නම් කවදාකවත් මේ සම්පත් පොත විතරක් උගන්වන්නේ. සම්පත් පොත සියල්ල උගන්වනවා. මොකද 170 විපැයි අපිට. ඊට අමතරව ගුරුවත් පොත අපි මනාව කියවලා ඉතිරි 130 සම්පූර්ණ කරලා දරුවන්ට 100ක අංග සම්පූර්ණ සිද්ධාන්ත ටික අපි උගන්වනවා පන්ති කාමරය ඇතුලේ. හරි? ඊළඟට තියෙන්නේ අපේ සාමාන්‍ය කරුණු ටිකක් ඔය දරුවෝ දැනුවත් කරන්න තියෙන කරුණු ටිකක්. ඒ ටික තමයි දැන් මේ විභාගයට මුහුණ දෙන විදිය. මේ විභාගයට මුහුණ දෙන විදිය ගැන අපි පන්තියේ ලස්සනට විස්තර කරනවා. ලොකු දෙයක් මම දැන් මේ වෙලාවේ කියන්නේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. මේ 100%ක් අංග සම්පූර්ණ සිද්ධාන්ත ටික නම් තියෙන්න ඕන. ඒක නැතුව කොයි විදිහට තිබ්බත් විභාගයට මුහුණ දෙන්න බෑ. ඊළඟ දේ තමයි ඔය දරුවෝ මේ විෂය බාහිර වැඩ කරාට කමක් නැහැ. හැබැයි මේවත් එක සමබරව කරන්න බැරි නම් පුංචි කාලයකට මේව නවත්තන්න. මොකද මේ දෙක සමබර වෙන්නේ නැත්නම් ඉවරයි. දැන් මොන දේ කළත් වැඩක් නැහැ නේ මේක හරියට කරගන්න බැරි වුණොත් ඔයාලට. ඒත් විෂය බාහිර ක්‍රියාකාරකම් අපි කරන්න එපා කියන්නේ. හැබැයි සමබරව කරගන්න මේක. එමෙ බැරි නම් ඒක නවත්ත ගන්න. දැන් ඔය ආදර සම්බන්ධතා අරවා මේවා ඔව්වත් පස්සේ අපි නිකන් විවෘතව කතා කරමුකෝ නිකන් ආයේ වහෙන් ඕනේ නෑනේ. දැන් ළමයි හිතන්න පුළුවන් සර් අම්මත් ඉන්නවා. හිරියට කමන්නේ අම්මලාත් අහගන්න ඕන මේවා. ඉතින් මේ අපි කියන්නේ අපේ දරුවෝ එහෙම නරකයි කියලා. හැබැයි ආදර සම්බන්ධතා එක්කත් මේක අමාරුයි. කරගත්තු උදවිය ඉන්නවා. ඉතින් ඒ 100ට එකක් දෙකක් වගේ. සාමාන්‍ය කැම්පස් එකට යාම නෙමෙයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙඩිසින් යන එකනේ. කොච්චර ලොකු තරගයක්ද මේක. ඉතින් ඒ හින්දා ඔය දරුවෝ ඒ වගේ දේවල් වලට හිත යොමන්නේ නැතුව ඊළඟට තමන්ගේ කාලය නිකරුණේ මේ රස්තියාදුවේ ඉවර කරගන්න නැතිව වැඩ කරන්නේ නැති පන්ති වලට යන්න එපා. දැන් ඔය අපි අපේ පන්තිවල හොඳට ඒ කාලේ ප්‍රයෝජනටක වැඩ කරනවා වගේමයි අපේ දරුවන්ට අපි ಗುಣධර්ම ටික ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ ටිකත් ඒවත් දැනගන්න ඉපේ. නිකං හිස් වෛද්‍යවරයෙක් විෂය විතරක් දන්න වෛද්‍යවරයෙක් ಗುಣධර්මයක් දන්නේ නැති මනුස්සකමක් දන්නේ නැති එහෙම වෛද්‍යවරයෙක් අපිට වැඩක් නැහැ. මම දන්නේ මට නම් වැඩක් නැහැ. මගේ මතය තමයි මානව දයාවෙන් පිරුණු ආදර කරුණාවෙන් පිරුණු අපි කියන්නේ සමහර අම්මලා කියන්නේ සමහර දොස්තර මහතුරු දැක්කම අනේ දැක්කත් ඇති කියනවා. කතා කළත් ඇති කියනවා නේද? ආන්න එහෙම අය තමයි අපිට උමනා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තිබ්බා මම මෙඩිසින් ගියා නම් ඒ කියන්නේ හියුමන් මෙඩිසින් මානව වෛද්‍යවරයෙක් වුණොත් අවුරුදු 60ට වැඩි අයට මාමා වාඩි වෙන්න එන්නකෝ කියලා ආදරෙන් කතා කරලා ළඟට අරගෙන නැන්ද කොහොමද එන්න බලන්න කෝ අසනීපයක් පේන්න නෑනේ වගේ නිකන් නේද ආදරෙන් කතා කරලා ළඟට අරගෙන එයාලට නොමිලේ බේත් දෙන්න අවුරුදු 60ට වඩා වැඩි නම් මම අහයි මාමගේ වයස කීයද මහත්තයෝ මට 65යි එහෙනම් මාමට මම මේ බේත් ටික දෙන්නේ නිකන් කියලා නොමිලේ බේත් දෙන්න මට කල්පනාවක් තිබ්බා ඒක ඔය දරුවන් සමහර විට මට මෙඩිසින් යන්න බැරි වෙන්න ඇත්තේ තව දහස් ගාණක් වෛද්‍යවරු හදන්න අවස්ථාව ලබා දෙන්න දෛවයේ තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මට මේ අවස්ථාව නැතුව ගියා. කමක් නැහැ මට. හැබැයි මගේ පන්ති වලින් අනාගතේ ඉස්සරහට යන දරුවෝ මං වෙනුවෙන් ඒක කරાવી. ওই දරුවන්ට වගකීමක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ දුක් ගින්න නිවන්න. මගේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දුක් ගින්න නිවන්න. ලෙඩ රෝග බිය නිවන්න ওই දරුවන්ට වගකීමක් තියෙනවා. උරමත පටවපු. ඒ වගකීම අකුරට කරන්න. දිනේෂ් මුතුගල සර්ගේ පන්තියේ එක දවසක් හරි ඉගෙන ගත්තා නම් ඒ දරුවා දිනේෂ් මුතුගල සර්ගේ ගෝලයෙක්. මුතුගල සර්ගේ පන්තියේ උන් අනිත් පන්ති වලට වඩා වෙනස් වෙන්න ඕන. මිනිස්සු ගැන හිතන අය වෙන්න ඕන. විෂය හොඳින් දැනගෙන තමන්ගේ අම්මට තාත්තට සලකන ලෝකයට උපකාර කරන දරුවෝ වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ කෙටි සම්මන්ත්‍රණය අපි අපේ විෂය තේරුම් කරන්නත් අපි අපේ විභාගයේ කොයි වගේ තේරුම් කරන්නත් කියන කාරණා මත පදනම් වෙලා තමයි කළේ. ඉතින් තව එකක් තියෙනවා විශේෂ කාරණයක් විදිහට කියන්න. ඔය දරුවන්ට ඊළඟ දවසේ අපි ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ ඉගැන්වීම් කටයුතු කරද්දී ඔය දරුවන්ට මෙන්න මේ ටියුට් ටික ලැබෙවි. මේ තමයි පළවෙනි ඒකකය. අපි පළවෙනි ඒකකයේ තියෙන්නේ මේ පොඩි ඒකකයක්. අපේ බයොලොජි සිලබස් එකේ දැන් තියෙන ඒකක 10යි. ඒකක 10ක් තියෙනවා. ඒකක 10ේ පළමුණි ඒකකයේ ජීව විද්‍යාව හැඳින්වීම කියලා පුංචි ඒකකයක්. පිටු 8යි මේකේ තියෙන්නේ. ඉතින් ඒ ඒකකේ මම දෙන්නේ මෙහෙම පොතක. ඉතින් පළවෙනි ඒකකේ මේ විදිහට මේ ඇතුලේ මේ විදිහට අපි හිස්තැන් සහිතව. හරි? ඒ අදාළ ලියන කරුණු සහිතව හිස්තැන් සහිතව අනිත් කරුණු print කරලා අපි දීලා තියෙනවා. පළවෙනි පොත විතරයි මෙහෙම හරි දෙන්නේ අපි. හරි? මෙහෙම හරි print note එකක් අපි දෙන්නේ පළවෙනි එක විතරයි. හැබැයි ඒකෙත් සම්පූර්ණ නෙවෙයි. මොකද මේකේ ජීව විද්‍යාව හැඳින්වීම කියලා මේ පොතේ අවශ්‍ය තැන් වල හිස්තැන් තියලා තියෙනවා. ඒකත් මම ඒකයි අවශ්‍ය තැන් වල ලියවන්නේ. මොකද මේ
පාඩමෙන් ප්‍රශ්න අහන්නේ නැහැ නෙමෙයි. දැන් 2020 එක්සෑම් එකේ පළවෙනි බහුවර්ණය ළමයි හෙව්වා මොන එකකින්ද කියලා. ළමයි පළවෙනි එකකේ පාඩම් කරන්නේ නැහැ නේ, ගණන් ගන්නෑ නේ. මම ඒක කියන්නේ පළවෙනි පටන් ගත දවසේ ඉඳන්ම ওই දරුවෝ එන්න ඕන. පළවෙනි බහුවර්ණය හෙව්වේ පළවෙනි එකකින්. ළමයි හිතුවා තුන්වෙනි එකකින් කියලා. නෑ නෑ, පළවෙනි එකේ තියෙන්නේ. විෂම් පෝෂී ප්‍රාග්නස්ටික නිර්වායු කියලා. ඒ නිසා මේක නොසලකා ඉන්න එපා. ඉතින් ඔය දරුවන්ට මේ ටියුට් එක හම්බ වෙනවා. ඊළඟට අපි හැම ඒකකයකටම දැන් මම කියවනේ මේ ඔයාලට නැහැ කියලා මේ පාස් පේපර්ස් ගොඩාක් කරන්න නෑ. තියෙන ඒ වගේ තියෙන ප්‍රශ්න පොඩ්ඩයි කරන්න පුළුවන් ඒවා. ඉතින් දෙකයිනේ තියෙන්නේ. ඊට අමතරව අපි ප්‍රශ්න කරන්න ඕන. දැන් හැම ඒකකයකටම මම සාමාන්‍ය විදිහට ප්‍රශ්න පත්‍ර දවස ගානේ දීලත් කරනවා. ෆුල් පේපර්ස් කරනවා. ඊට අමතරව දෙනවා මේ වගේ ප්‍රශ්න පොත්. මෙතනේ ප්‍රශ්න පොත්. මේවා ඇතුලේ ආදර්ශ බහුවර්ණ අපි හදපු ආදර්ශ බහුවර්ණ ව්‍යුහගත ඒ වගේම රචනා ප්‍රශ්න තියෙනවා. මේ පොතත් ওই දරුවන්ට ලැබෙනවා. මේ පොත් ඔක්කොම මේවා ඔයාලගේ සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ මේ ලැබෙන දේවල්. හරි? ඊළඟට ওই දරුවන්ට ලැබෙනවා මෙන්න මේ සිලබස් එක. අපි මම පොතක තනි පොතක print කරලා තියෙනවා. ඉතින් සිලබස් එක ඔයාලා ළඟ තියෙන්න ඕන. එතකොට තමයි ඔයාලට විශ්වාසයක් එන්නේ. නියම විශ්වාසය. ඊළඟට ඔයාලට ඕන කෙනෙකුට කියන්න පුළුවන් මුතුකලස අපේ කිසිම එකක් අඩු කරේ නැහැ කියලා. හැම තැනම අස්සක් මුල්ලක් නැර සියල්ල අපේ සර් අපිට ඉගැන්වුවා කියලා බය නැතුව කෙනෙකුට කියන්න මෙන්න සුපිරිම සාක්ෂිය. ඉතින් මේකත් ඔයාලා දරුවන්ට ලැබෙනවා. ඊළඟට ෆයිල් කවර අරවා මේවා දවස ගානේ නිබන්ධන සියල්ල ඔය දරුවන්ගේ අතට ලැබෙනවා. හරි? ඉතින් අද පළවෙනි දවස නිසා අපි ලොකු දෙයක් උගන්වන්නේ. හැබැයි අපි ලියනවා කියවනේ මං නෝට් එක ලියනවා. අපි පළවෙනි එකකේ ඉවර වෙන්නේ දවසින්. දවසින් කියන්නේ මේ පැයෙන් ඉවර වෙනවා. ඒක පිටුවටයි නේ තියෙන්නේ. හැඳින්වීමක් නිකන් පොඩි හැඳින්වීමක්. ඒක පළවෙනි ඒකකය. ඉතින් හරි ලේසි. හැබැයි දෙවෙනි ඒකකේ ගොඩාක් දිගයි. මාස කීපයක් ඒක ඉගෙන ගන්න ඕනම් පන්තියක. ඊළඟට ওই විදිහට දිග ඒකක කෙටි ඒකක වශයෙන් අපේ සිලබස් එකේ යනවා. ඉතින් ඔය දරුවෝ ළඟ තියෙනවා නම් ඔයාලගේ නෝට් පොත ගන්න. ළඟ තියෙනවා නෝට් පොත ගන්න. ඒකට මම විනාඩි කීපයක් දෙන්නම්. විනාඩි කීපයක් ඕනේ. විනාඩියෙන් දෙකෙන් ගන්නකො. ළඟ තියෙනවා නෝට් පොත අරගෙන. ඒක කොලයක් තියෙනවා ළඟ අරගෙන. ඒකට නෝට් පොතක් තියෙන එක තමයි හොඳ. මම කැමති CR පොතක් තියෙනවා නම්. CR පොතක් ටිකක් ලොකු පොතක් නෝට් එක විදිහට පාවිච්චි කරන්න. නැත්නම් සාමාන්‍ය පොතක් දැන් තියෙන්නේ කමක් නැහැ ඒක ලියන්න. අරගෙන මාතෘකාව දාන්න ලස්සනට ජීව විද්‍යාව. ජීව විද්‍යාව. මං කිව්වා අපි ලියවනවා කියලා. මම ලියවනවා ඔක්කොම. මගේ පන්තියේ නෝට් ලස්සනට අපි නෝට් ලියලා පින්තූර ඇඳලා එහෙමයි කරන්නේ. පින්තූර අපි නිකන් සාමාන්‍ය පින්තූර කප අලවන්න යන්නේ. කපලා අලවන පින්තූරක් තියෙනවා. මොකද අඳින්න බෑනේ හැම එකම. හැබැයි විභාගෙට ඔයාලට දැන් මානව ඇස අඳින්න වෙනවා. කෙලිම අඳින්න නෑ. ඇඳලා කොටස් නම් කරන්න කියලා ප්‍රශ්න එනවා. ඉතින් ඒවා ඇඳලා තියෙන්න ඕන. ඔන්න මේ ස්ටිකර් අලවනවා. ඒ අනම්මනම් ඒවා අපේ මේ මටත් දුන්නේ නැහැ. දැන් මෙච්චර දෙන එකේ. හැබැයි එහෙම අඳින්න බැරි රූප අපි කපලා අලුවට කමක් නැහැ. විභාගෙට අහන පින්තූර මම අඳවනවා. ඒක අපේ පාඨමාලාවේ විශේෂම අංගයක්. නෝට් එක ලියලා පින්තූර ඇඳලා හොඳට හුරු කරන්න ඕන. ඒ සියල්ල ඒ පරිද්දෙන් වේවි. විභාගයට මෙහෙම ප්‍රශ්න එන්නේ නැහෙනි. ඔබට ලැබී ඇති ස්ටිකර් පොත පාවිච්චි කර මානව ඇස සොයා එය ගලවා මෙහි අලවන්න. එහෙම ප්‍රශ්න එනවා නම් අන්න කමක් නැහැ අපි ඔය වහුරු වුණාට. එහෙම එන්නේ නැහැ විභාගෙට. ඒ නිසා අපි මේ වැඩකට නැති අර්ථ රහිත දේවල් කරන්න හොඳ නැහැ. විභාගයේ උදෙසාම පුහුණු විය යුතුයි. හරි අපි මෙන්න මේ ටික ලියලා අද දවසේ සම්මන්ත්‍රණය නතර කරමු. ලියන්න ජීව විද්‍යාව කියලා පහලින් ලියන්න. ජීව විද්‍යා නව විෂය නිර්දේශය ජීව විද්‍යා නව විෂය නිර්දේශය කාලච්ඡේද 600කට ජීව විද්‍යා නව විෂය නිර්දේශය කාලච්ඡේද 600කට ඒකක 10ක් පාඩම් ඒකක 10ක් පාඩම් ඒකක 10ක් ගොනු කර සකසා ඇත. ඒකක පාඩම් ඒකක 10ක් ගොනු කර සකසා ඇත. ඊළඟ රූල ලියන්න. එම පාඩම් ඒකක වන්නේ අපිට තියෙනවා ඒකක 10ක් ඉගෙන ගන්න. හරි? අපි ඒවට පාඩම් ඒකක කියලා කියනවා. එම පාඩම් ඒකක වන්නේ කියලා ලියලා 1 2 3 4 දාලා ලියාගෙන යන්. එක ජීව විද්‍යාව හැඳින්වීම. ඒක තමයි අපි අර පුංචි පොතේ තියෙන්නේ. ඒකෙත් හිස්තැන් තියෙනවා. ඒකෙත් ලියවනවා. ජීව විද්‍යාව හැඳින්වීම. දැන් අපි ඊළඟ දවසේ මේ පාඩම තමයි කරන්නේ. ඒ නිසා ඊළඟ දවසේ මේ පාඩමට ඕන වෙන නිසා අද වීඩියෝ එකත් එක්ක ඔය දරුවන්ට PDF ෆයිල් එකක් අපි අප්ලෝඩ් කරලා තියෙනවා.
මේ පළවෙනි ඒකකයේ ජීව විද්‍යාව හැඳින්වීම PDF ෆයිල් එකක් තියෙනවා. ඔය දරුවෝ ඒක ඩවුන්ලෝඩ් කරගෙන print out ගන්න. ඊට අමතරව සියලු දරුවෝ අපේ ආයතන වලට ඇවිල්ලා මේවා කුරියර් කරගන්න දේවල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආයතන වලින් මේ ටියුට් ගන්න පුළුවන්. ඒ ආයතන වලට ආවහම මේ ටියුට් ගන්න ඔය දරුවන්ට පහසුකම් හදලා දීලා තියෙනවා. එහෙම ගන්න එන්න බැරි ලංකාවේ ඈත ඉන්න දරුවන්ට කුරියර් කරගන්න පුළුවන්. මේ පාඩම් මේ වලට අදාළ ටියුට්ස් ඔය දරුවන්ට පාර්සල් වශයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ ගැන විස්තර මම සම්මන්ත්‍රණයේ අවසානයේ කියනවා. හරි? ලියමු අපි දෙවෙනි එක ජීවයේ රසායනික සහ සෛලීය පදනම. මතකද එහෙම එකක්? ජීවයේ රසායනික සහ සෛලීය පදනම. ඔය 10 වසරේ ඉගෙන ගන්න ඔයාලා පළවෙනි එකකේද කොහෙද? ඒකෙත් දිගුව. හරි? ගොඩක් ලේසි ඉතින්. ජීවයේ රසායනික සහ සෛලීය පදනම. 3 පරිණාමය සහ ජෛව විවිධත්වය. පරිණාමය සහ ජෛව විවිධත්වය. 4 ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. 5 සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. අපේ ඇඟේ පද්ධති දැන් ආහාර ජීර්ණ පද්ධති අරක මේක අන්න ඒවා. සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. 6 ප්‍රවේණිය. ප්‍රවේණිය. 7 අණුක ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව සහ මෙසරේ මේ අලුතෙන්ම දාපු concept එකක් අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. මොලිකියුලර් බයොලොජි කියලා කරන්නේ. ඔය PCR ගැන එහෙම මේ ටිකේ නිතර කතා වෙන්නේ ඔක්කොම ඉගෙන ගන්න මේකේ. ඉතින් හරි ලස්සනයි ඉතින් බයොලොජි මේ ඔක්කොම දැනගත්තම වලට හොඳ සමාජීය දැනුමක් පවා එනවා. 7 වෙනි එක ඒක. 8 පාරිසරික ජීව විද්‍යාව. පාරිසරික ජීව විද්‍යාව. 9 ශුද්‍ර ජීව විද්‍යාව. ශුද්‍ර ජීවීන් ගැන ශුද්‍ර ජීව විද්‍යාව. 10 අවසාන එක ව්‍යවහාරික ජීව විද්‍යාව. ව්‍යවහාරික ඒ කියන්නේ මේ ජීව විද්‍යාවේ ප්‍රායෝගික භාවිත. ප්‍රායෝගිකව අපි කොහොමද ජීව විද්‍යාව පාවිච්චි කරන්නේ? ව්‍යවහාරික ජීව විද්‍යාව applied biology කියන එක. දැන් අපි පළවෙනි ඒකකේ ඉගෙන ගන්නේ ටියුට් එකෙන්නේ. ටියුට් එකක් දෙනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක වගේ ලියන්න තැන් තියෙනවා. ඒ නිසා අපි පළවෙනි ඒකකේ ඔය පොතේ නොලියන්නේ. ඔය පොතේ අපි දෙවෙනි ඒකකේ ඉඳන් තමයි පටන් ගන්න. ලියා ගන්න ප්‍රධාන මාතෘකාව දාලා අපි නවතිමු. දෙවෙනි එක ප්‍රධාන මාතෘකාවක් දාගන්න දෙවෙනි ප්‍රධාන අංකය දාලා ජීවයේ රසායනික සහ සෛලීය පදනම. ඊළඟ දවසේ අපි ඉගෙන ගන්නවා. ජීවයේ රසායනික සහ සෛලීය පදනම. ඊළඟ දවසේ පළවෙනි එකකත් ඉවර වෙයි බොහෝ දුරට. ඊට පස්සේ ඔය එකකත් පටන් ගනී. හරි? එහෙමයි අපේ වැඩ වෙන්නේ. හරි. දැන් මම පුතාලා පොත් ටික වහන්න. දැන් මෙන්න මේ කාරණා ටික අහගන්න. අපි පන්ති පවත්වන්නේ ප්‍රධාන නගර 4ක. අපි පන්ති කරන නගර ටික තමයි මේ බලන්න IMS මහනුවර. IMS ආයතනය. පන්ති ආරම්භ කරනවා. හරි? මේ පන්ති වලට ඇවිල්ලා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඈ. එන්න. බය නැතුව එන්න. IMS ආයතනයේ මහනුවර. ඊළඟට APEX ආයතනයේ කෑගල්ල. APEX කෑගල්ල. ඊළඟට New Lexicon කුරුණෑගල. ඊළඟට ලීඩ්ස් ආයතනයේ නුගේගොඩ. ලීඩ්ස් ආයතනයේ නුගේගොඩ. අපි අලුත්ම පන්ති ආරම්භ කරේ ලීඩ්ස් ආයතනයේ. කොළඹ පැත්තේ දරුවන්ට එන්න පුළුවන් නුගේගොඩ පැත්තේ. එතකොට මේ තමයි අපි පන්ති පවත්වන ආයතන ටික. එතකොට දරුවන්ට මේ ආයතන වලට ඇවිල්ලා මේ ටියුට් ගන්න පුළුවන්. කිසි බාධාවක් නැහැ. ඇවිල්ලා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පන්ති වලට ඇවිල්ලා සජීවී පන්ති වලට සම්බන්ධ වෙන්න. දැන් මේක මේ වීඩියෝ එක ඇත්තටම අපි මුලින්ම මුදා හරින්නේ මාර්තු 13 වෙනිදා හවස. එතකොට මාර්තු 14 වෙනිදා ඉඳන් මේ ආයතන වල මේ පන්ති ආරම්භ කරනවා. ඔයාලට මේ වීඩියෝ එක අතරමැද්දේ
සමහර ලාවට ඒ ඇඩ් එක මේ යන්න ඇති. ඒ ඇඩ් ළඟින් පොඩක් නවත්තලා හරි බලන්න මේ දවස් වෙලාවල්. හරි. ඊට පස්සේ ওই දරුවන්ට මේකේ පහළ තියෙන දුරකථන අංක වලට කතා කරලා මේ පන්ති ගැන ඕනම විස්තරයක් දැනගන්න පුළුවන්. මේ පල්ලෙහා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ඕන විස්තරයක් දැනගන්න. හරි. එතකොට මේ ආයතන වලට ඇවිල්ලා සජීවී පන්ති වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ටියුට් එක ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ පහළ වැටෙන දුරකථන අංක වලට කතා කරලා ඕනම තොරතුරක් ගන්න. ඒ වගේමයි දුර පළාත්වල දරුවන්ට මේ ටියුට් සියල්ල කුරියර් කර ගැනීමේ පහසුව තියෙනවා. ඒ සඳහා මේ අංක වලට කතා කරලා ඒක සම්බන්ධීකරණය කරගන්න. හරි. ඉතින් එහෙනම් මම නැවතත් කියනවා මම කරන්න හිටපු දේ මගේ රටට මගේ රටේ අහිංසක මිනිසුන්ට මම නොමිලේ සලකන්න හිටපු දේ. ඊළඟට මමත් උපේන අතරේ මමත් නොමිලේ සලකන්න හිටපු දේ. මිනිසුන්ගේ දුක්ගිනි නිවන්න හිතාගෙන හිටපු දේ මගේ දරුවන්ට කරන්න වාසනාව ලැබේවා කියලා මුළු හදවතින්ම පතනවා. ඔය අහිංසක බලාපොරොත්තු හිතවල ගුලි කරගෙන තෙරපගෙන ඉන්න අහිංසක බලාපොරොත්තු වෛද්‍යවරු වෙන්න, ලොකු මහත්තුරු වෙන්න, ලොකු නෝනවරු වෙන්න, සමාජයට සේවයක් කරන්න හිතවල පුරවගෙන ඉන්න අහිංසක බලාපොරොත්තු ඉටු වේවා කියලා ආදරෙන් පතනවා. දරුවන්ට වගේම දෙමාපියන්ටත් සෙනෙහින් සිතින් සුබ පතනවා. තමගේ දරුවාගේ ජය කනුව දරුවාට උරුම වෙන මොහොත ළඟම තමන්ට දැක බලා ගන්න අවස්ථාව ලැබේවා කියලා. ඉතින් සියලු දරුවන්ට නින්දනවන බයෝපන්තියේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න ආදරයෙන් ඇරයුම් කරනවා. අපි ළඟදිම සජීවී පන්ති වලින් සහ ඔන්ලයින් පන්ති වලින් මුණ ගැහිමු. මේ සජීවී පන්ති වලින් පන්ති කරා කියලා අපි ඔන්ලයින් නොකර ඉන්නේ. ඔන්ලයින් පන්තිත් දිගටම කරනවා. ඒ දෙකම කරනවා. මොකද අපිට මේ වසංගතය ගැන කියන්න බෑනේ. කපටි වසංගතයක් නේ මේක. ඒ නිසා. ඉතින් ඔය දරුවෝ හැම දරුවෙක්ගේම ජීවිත තීරණාත්මක කරන, ජීවිත උඩු යටිකුරු කරන එක ටර්නින් පොයින්ට් එකක්, විශේෂ සන්දිස්ථානයක්, හැරවුම් ලක්ෂයක් හැම දරුවෙක්ගේම ජීවිතේට එනවා. එක ගුරුවරයෙක් කොහේ හරි ඉඳගෙන තමන්ගේ ජීවිත වෙනස් කරනවා. බොහෝ විට ඔය දරුවන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරන පන්තිය මේ පන්තිය වේවි. ඔය දරුවෝ මුතුගල සර් කියන කෙනාට අසීමිතව ආදරය කරાવી විශේෂයට කැමැත්ත හදාගනීවි. ඉතින් ඒ දවස වැඩි ඈතක නෙවෙයි. අද සම්මන්ත්‍රණය වුණොත් ඔයාලට යමක් තේරෙන්නේ නැති මේක තමයි තැන කියලා. ඉතින් දිගටම සම්බන්ධ වෙලා එහෙනම් වැඩ ටික ලස්සනට ඉවර කරගන්න. අපි නුදුරේදිම ඊළඟ දවසේ මුණ ගැහෙමු. ඊළඟ දවස් මොනවාද කියන එක ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපි පළ කරනවා. ඊළඟට එන්න තියෙන දවස් ඒ දවස් වලට හරියට සම්බන්ධ වෙන්න. ඔය දරුවෝ අර අංක වලට කතා කරලා ඒවා දැනුවත් වෙන්න. ඒ නිසා විශේෂයෙන් සියලු දරුවෝ නින්දනවන බයෝපන්තියේ 2023 කණ්ඩායම කියලා තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය දැනගන්න පුළුවන් අර අංක වලට කතා කරලා. හොඳයි පුතේ එහෙනම් ප්‍රවේශමින් ඉන්න ළඟදී මුණ ගැහෙමු. තෙරුවන් සරණයි ආයුබෝවන්